ඒ වගේම ඇතැම් ශ්‍රමණත් බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන්නු දානේ වළඳලා මෙන්න මේ වගේ තිරස්චීන විද්‍යාවෙන් යුතුව මිත්‍යා ජීවෙන් ජීවත් වෙනවා. එයාලගේ ජීවත් වෙන ක්‍රමේ වැරදි. ඒ කියන්නේ ශරීර අංග ලක්ෂණ බලලා පලාපල කියනවා. ශරීරයේ අංග ලක්ෂණ බලලා මෙහෙමයි කියලා පලාපල කියනවා. ඒ කියන්නේ ජීවිකාව විදියට මේක කරගෙන යනවා. නිමිති බලා පලාපල කියනවා. ඊළඟ නිමිති බලනවා සමහර ආඳුරු. ඊළඟට උප්පාත බලා පලාපල කියනවා. සිහින පලාපල කියනවා. ශාරීරික ලක්ෂණ බලා පලාපල කියනවා. මීයන්කේ වස්ත්‍ර බලා පලාපල කියනවා. ගිනි පූජා පවත්වනවා. හැන්දෙන් පූජා පවත්වනවා. ධාන්‍ය පොතු වලින් පූජා පවත්වනවා. කණනන් සහල් වලින් කළ පූජා පවත්වනවා. සහල් පූජා පවත්වනවා. ගිතෙල් පූජා පවත්වනවා. තලතෙල් පූජා පවත්වනවා. විශේෂ කොට කරණ කොට පූජා පවත්වනවා. සතුන් මරා ලේ පුදා ඒ පූජා පවත්වනවා. අංග විද්‍යාව, වාස්තු විද්‍යාව, දේශපාලන විද්‍යාව, වාසනා උරගා බැලීම, ඊළඟට ඒ කියන්නේ ලොතරැයි, භූත විද්‍යාව, පොළොව යට බිම්ගේක ඉඳ මෙතිරීම කරන විද්‍යාව, ඒ වගේ දේවල් කරනවා. ඒක අංග විද්‍යාව කරන්නත් බෑ. දේශපාලනය කරන්නත් බෑ. ඊළඟට වාසනා උරගා බල ලොතරැයි මෙහෙම ඔබට ලැබෙනවා, මෙහෙම නිදාන ලැබෙනවා කිය ඒව කියන්නත් බෑ. එන පොළොව යට බිම්ගේක ඉඳ මෙතිරීමෙන් කරන භූත විද්‍යාවල් කරන්නත් බෑ. යකදුරුකම් කරන්න හිතන්න බලන්න මේ වෙනකොට ශාසනය කොච්චර විකෘති කරගෙනද. සමහර උන්නසලා වෙනම ඉන්නවා මොන හමුදුරුවෝ. වෙනමින් වයන්තර මන්තර ගුරුකම් කරන්න. ඒ ප්‍රදේශෙට යකදුරු හාමුදුරුවෝ. එතකොට කට්ටඩි හාමුදුරුවෝ. කට්ටඩි පොළොව යට එනකොට සර්ප විද්‍යාව, විෂ විද්‍යාව, වෘශ්චික විද්‍යාව, මූසික විද්‍යාව, පක්ෂි විද්‍යාව, විශාල පක්ෂි විද්‍යාව, ඉදුණු දේ මුල් කොටගෙන අනාවැකි කියන විද්‍යාව, මතුරන ලද ඊතල විද ආරක්ෂාව කරන විද්‍යාව, මෘග පක්ෂ යන ආදී මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. වෙනම ඉන්නවා කට්ටඩි හාමුදුරුවෝ, තක්කඩි හාමුදුරුවෝ. වෙනම ඉන්න ජීවිතාවේ විදිහට ගෙන ගිහිල්ලා මිත්‍යා ජීවෙන් ජීවත් වෙනවා. ඒක වැරදි පිළිවෙල. එහෙනම් මොකද්ද අපේ ජීවත් වෙන පිළිවෙල වෙන්න ඕනේ? ඒ කියන්නේ අපි ජීවිකාව කරගන්නේ කොහොමද? ඒකනේ පාත්‍රය දීලා තියෙන්නේ. පාත්‍රය අරගෙන ගෙවල් ගානේ සල්ලි ඉල්ලගෙන යන්නද? පින්ඩ පාතේ යන්න. නැත්තම් ගෘහපති නිමන්ත්‍රණය කරපු ආහාර ගන්නත් ඒක කැපයි. ඒ කියන්නේ ඔන්න ආරණ්‍යයට අනෙත් ආරාමයට දානෙ ගෙනල්ලා දෙනවා. ඒක කැපයිද නැද්ද? ඒක කැපයි. එහෙම ලැබුණ නැත්තම් පාත්‍රය අරගෙන යන්න ඕනේ. ඊට පස්සේ යකදුරුකම් කරන එක නෙමෙයි වටින්නේ. ඒක කරන්නේ එහෙම කරලා යම් විදිහකින් හරි හම්බ කරගෙන නැත්නම් ඒ හේතු මිනිස්සු පහදවගෙන යැපෙනවා නම් ඒ ආජීවය වැරදි මිත්‍යා ආජීවයෙන් යැපෙන්නේ. හරියට ගිනිගුළු ගිනනවා වගේ තමයි ඊට පස්සේ. එයාලට තින් මරණින් මත්තේ සුගතියක් නම් හිමි වෙන්නේ නෑ, දුගතියක් නිසා. ඊළඟට භික්ෂුව කියන කෙනා මෙන්න මේ වගේ තිරස්චීන විද්‍යාවෙන් යුතු මිත්‍යා ආජීවයෙන් වැළකීලා ඉන්නවා. මෙයක් ඔහුගේ සීලයට අයත් දෙයක්. ඒ වගේම ඇතැම් බවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් සද්දා දෙය්‍යානි භෝජනානි බුංජිත්වා. සද්ධාවෙන් දෙන ධම් වළඳලා. කොහොමද මිත්‍යා ජීවෙන් යුතු වෙන්නේ? ඒ කියන්නේ මණික් වල සුභ අසුභ ලක්ෂණ කියනවා. මේ මණික සුභයි, මේ මණික අසුභයි කියනවා. දඬු වල සුභ අසුභ ලක්ෂණ කියනවා.
වස්ත්‍රවල සුභාසුභ ලක්ෂණ කියනවා. කඩුව ආදී සලකුණු වලින් සුභාසුභ ලක්ෂණ කියනවා. ඊළඟට ඊතල ආදී සනකුළු වලින් සුභාසුභ ලක්ෂණ කියනවා. දුනු ආදී සලකුණු වලින් සුභාසුභ ලක්ෂණ කියනවා. දැන් මේ දේ මෙහෙම තිබුණු නිසා සුභයි. මේ දේ මෙහෙම තියෙන නිසා අසුභයි කියලා. ආයුධ ආදී සලකුණු වලින් සුභාසුභ ලක්ෂණ කියනවා. ස්ත්‍රීන්ගේ හැඩරු වලින් සුභාසුභ ලක්ෂණ කියනවා. පුරුෂයන්ගේ හැඩරු වලින් සුභාසුභ ලක්ෂණ කියනවා. දරුවන්ගේ හැඩරුවෙන් සුභාසුභ ලක්ෂණ කියනවා. දෙරියන්ගේ හැඩරුවෙන් සුභාසුභ ලක්ෂණ කියනවා. දාසයන්ගේ හැඩරුවෙන් සුභාසුභ ලක්ෂණ කියනවා. දාසියන්ගේ හැඩරුවෙන් සුභාසුභ ලක්ෂණ කියනවා. ඒ කටයුතු සඳහා තෝරාගත යුතු ඇතුන්ගේ ලක්ෂණ කීම. මේකට මේ යත මේකට මේ යත කිය ඔන්න කියනවා. නස් ශාස්ත්‍ර වේදිය වෙන්න යනවා. මිත්‍යා ජීවිතය නස් ශාස්ත්‍ර වේදිය. නස් ශාස්ත්‍රය කියන්නේ. විතර නස් ශාස්ත්‍ර වේදිය වෙන්න යනවා. දැන් සමහර මිනිස්සු නැස් දෙක පේන්නේ. නමුත් නස් ශාස්ත්‍ර කියනවා. විතර ඒක හරියද? මේ මිනිස්සුන්ට මේ ලෝකෙවත් දැක ගන්න විදියක් නැහැ. ඉන් එහාට ලෝකයක් කොහොමනම් දැක ගන්නද? අසුන්ගේ ලකුණු කීම. ඊළඟට රොටුවන්ගේ ලකුණු කියනවා. වෘෂභයන්ගේ ලකුණු කියනවා. ගවයන්ගේ ලකුණු කියනවා. එළුවන්ගේ ලකුණු කියනවා. බැටළුවන්ගේ ලකුණු. වෘෂයන් කියන්නේ වෘෂභයන් කියන්නේ ගවයන් කියන්නේ. වෘෂභයන් කියන්නේ හොඳට හැදිච්ච වෙදිච්ච. ඒ කියන්නේ හොඳට මොල්ලි ඇවිල්ලා, අන් දෙක ඇවිල්ලා, එහෙම ලොකු වෙච්ච. ඊළඟට ගවයන් කියන්නේ එච්චර ලොකු වෙලා නැති. එළුවන්ගේ බැටළුවන්ගේ ලකුණු කියනවා. කුකුල් පොර ආදියට සුදුසු කුකුලන්ගේ ලකුණු කියනවා. වටුවන්ගේ ලකුණු කියනවා. ඊළඟට සුහුණන් ඇඟ වැටීමේ හා හඬ නැගීමේ පලාපල කියනවා. කණෙහි පළඳාගත් උපකරණ වලින් පලාපල කියනවා. කැස්බෑවන්ට මතුරා පලාපල කියනවා. මුවන්ට මතුරා පලාපල කියනවා. ඊළඟට මේ විදිහට තිරස්චීන ආජීවයෙන් නැත්තම් තිරිසන් ආජීවයෙන් මිත්‍යා ජීවයෙන් ජීවත් වෙනවා. ඒකෝර කොහොමද කෙලිම කියන්නේ? තිරස්චීන විද්‍යාවෙන්. එතකොට මේ විද්‍යාව නැත්තම් මේ සොයා ගැනීම තිරිසන් එකක්. තිරිසන් සත්තු කරන සොයා ගැනීම. උත්තම මිනිසු කරන සොයා ගැනීම නෙවෙයි. ආන්ගේ තිරිසන් හොයා ගැනීම හොයාගෙන ඒකෙන් ජීවත් වෙනවා. ඒක හොඳයි කාටද? තිරිසන් සත්තුන්ට නම් කියන. ඒ වගේම ඇතැම් බවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන්නු දානි වළඳලා මෙබඳු තිරිසන් විද්‍යාවෙන් යුතුව මිත්‍යා ජීවෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ අසවැල් නැගතට රජතුමාගේ යුද පිණිස නික්මීම වන්නේ. අහවල් දවසේ තමයි රජතුමාගේ යුද පිණිස නික්මීම. අසවල් නැකතින් ආපසු නුවරට ඇතුල් වීම කළ යුත්තේ. අහවල් වෙලාවට තමයි රජතුමා ඒ කියන්නේ අහවල් වෙලාවට තමයි රටේ රාජ්‍ය නායකයා නුවරට ඇතුල් වෙන්න ඕනේ. අහවල් නැකතින් රට ඇතුලේ සිට පිටත සතුරු රජුන් හමු වීමට ගමන් කළ යුතුයි. වෙන රටක රාජ්‍යයක නායකයෙක් හමු වෙන්න ඕනේ අහවල් වෙලාවට. උන්න නස්සස්ත වේදියෝ. අසවල් නැකතින් පිටත සිටින රජවරු රට ඇතුළට පැමිණීම වන්නේය. අහවල් වෙලාවේ තමයි රටට පැමිණෙන්න ඕනේ. අසවල් නැකතින් රට ඇතුලේ සිටින රජුන්ගේ ඉවත් වීම සිදුවන්නේ. අහවල් වෙලාවේ රජතුමා ඉවත් වීම සිද්ධ වෙන නායකයෙක් ඉවත් වීම සිද්ධ වෙන්නේ. අහවල් නැකතින් රට ඇතුලේ සිටින රජුට ජයවන්නේ. අහවල් වෙලාවට නම් රජුට ජයවන්නේ. කොහොම කියලා දැන් අපි කියමු අද කාලේ ජනාධිපතිවරුන් ඉන්නේ. මිත්‍යා ආජීවයේ විශ්වාස කරගෙන තවත් අවුරුදු ගණනක් ඉස්සරහට තියෙද්දී අහවල් නැකතින් ජය ලැබෙනවා කියලා වේලාසරින් ඡන්ද පවත්තලා පැරදිච්ච උදවිය නැද්ද? තවත් යනවා තිරුපති කෝවිල් හොයා අර කෝවිල් හොයා මේ කෝවිල් හොයා. ඉතින් අපරාධයක් නේ. තවත් ඔන්න මිත්‍යා ජීවේ සලකුණු මිත්‍යා ජීවේ ජීවත් වෙන උදවියට වෙන දේවල්. අසවල් නැකතින් රට ඇතුලේ සිටින රජුගේ ඉවත් වීම සිදුවන්නේ. අසවල් නැකතින් රට ඇතුලේ සිටින රජුට ජයවන්නේ. අහවල් නැකතින් තමයි ජය ලැබෙන්නේ කියලා. නමුත් ජය නෙමෙයි පරාජය සමහර අයට. එතනින්ම තමයි පරාජය ඉන්නේ.
අසවල් නැකතින් බාහිර රජුන්ට පරාජය වන්නේ. අසවල් නැකතින් බාහිර රජුන්ට ජය වන්නේ. අසවල් නැකතින් රට ඇතුලේ රජුට පරාජය වන්නේ. මොහුට ජය වෙනවා. මොහුට පරාජය වෙනවා ආදී වශයෙන් පවසමින් තිරිසන් විද්‍යාවෙන් යුතු මිත්‍යා ජීවෙන් කල් ගෙවනවා. එතකොට ඒ විදිහට යම් ශ්‍රමණේකයයි සම්මත කෙනෙක් බ්‍රාහ්මණයයි සම්මත කෙනෙක් එහෙම කියා ඉන්න ගියොත්. එතකොට ඒ විදිහට නිමිති කියන්න ගියොත් එයාගේ ඒ විද්‍යාව තිරිසන් විද්‍යාවක්. ඒ වගේම ඒ වගේ ජීවිකාව වැරදි මිත්‍යා ජීවයක්. වැරදි ජීවිතකාවක්. නැත්නම් ජීවත් වෙන පිළිවෙල ශ්‍රමණේකට අනුව නෙමෙයි සම්පූර්ණ වැරදි. ඒ වගේම ඇතැම් බවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් සද්දා දෙයියානි භෝජනානි භුංජිත්වා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දෙන දානේ වළඳලා තිරිසන් විද්‍යාවෙන් යුතු මිත්‍යා ජීවෙන් ජීවිකාව ගෙවනවා. ඒ කොහොමද? අහවල් දින චන්ද්‍රග්‍රහණයක් සිදුවන්නේ. දැන් කියන අනාගතය ගැන මෙහෙමයි වෙන්නේ. අහවල් කැලේ හිටියේ භාවනා යෝගීව. අනාගතේ මේක වෙනවා කියලා කියන අය නැද්ද? මහා ඉහළින් ලොකු උතුරු පිළිගන්නවා. අහවල් සිරිපාද කැලේ හිටියේ කියනවා. අහවල් කැලේ හිටියේ කියනවා. ඒවා කියන්න සිරිපාද කැලේට යන්න ඕනේ. කෙලස් නසා ගන්නනේ. නේද? ඕකනේ මොකද টয়ලට් එක හිටියත් ඉතින් ඔක කියන්න පුළුවන් නම් කියන්න පුළුවන් නේද? ඒකට සිරිපාද කැලේ යන්න ඕනේ. නේද? ඒ කියන්නේ අසවල් දින චන්ද්‍රග්‍රහණයක් සිදු වෙනවා. අහවල් දින සූර්යග්‍රහණයක් සිදු වෙනවා. ඒතර එහෙනම් සිරිපාද කැලේ වෙන මොකද ගන්නෑ නේද? ඒක බොරුවක්. නේද? අහවල් දින නැකත් ග්‍රහණයක්. ඉතින් එතකොට සමාජයේ අමුතු දැක්මක් ඒක. අමුතු විදිහට සමාජයට අමුතු දෙයක්. එතකොට ඒක ඔක්කොම ඒ දෙසට හැරිලා ඊට පස්සේ මිත්‍යා ජීවෙන් ඒක හිත කල්පනා කර කොයි වෙලාවෙද දැන් දේශෙන් කොමරු වේ දැන් යක්ක පුත් වෙලි බයි භාග්‍යතුන් වහන්සේ අනාගතය ගැන එහෙම කල්පනා කරන්න කියලා නෑ. අනාගත බිය සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ වදාළේ අනාගතයේ බයජනක එකක් විදියට දකින්න. අනාගතයේ වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා, යුද්ධ කෝලාහල එන්න පුළුවන්. භික්ෂුන් අතර ભેද බින්නතා පැන නගින්න පුළුවන්. එහෙම වුණාම ධර්මයේ ඇසිරෙන්න මේ තියෙන වටපිටාව වාතාවරණය නැති වෙන්න පුළුවන්. ඊට කලින් ධර්මයේ ඇසිරෙන්න ඕනේ කියලා. දැන් කියනවා අනාගතයේ අහවල් කඩුව ලැබුණාම දියසෙන් කුමාරයා පාර වෙනවා. ඒක හරියට නමක් දන්නෙත් නැති, ගමක් දන්නෙත් නැති, උස මහත දන්නෙත් නැති, එහෙම හැඩරුවක් දන්නෙත් නැති මිනිස්සු පිළිබඳව කියවා ඉන්නවා. ඉතින් මෙහෙම පහළ වෙයි කියලා වෙයිද? ඊට පස්සේ ආයෙ කෙනෙකුට ඊළඟට පත් වෙන එකට කරා මේ තමයි දියසෙන් කුමාරයා. ඊට පස්සේ එයත් වැරදි වැඩ කරද්දී හොරා. ආයෙත් ඊට පස්සේ කෙනෙක් පහළ වෙද්දී මේ තමයි දියසෙන් කුමාරයා හැමදාම රැවටිල්ලේ. එතකොට අනාගතය පිළිබඳව එහෙම දකින්න නැතුව යථාර්ථය දකිමින් කෙනෙක් වාසය කරනවා නම් ඒ විදිහට නිමිති 아무තු සුබ ලකුණු සුබ විදිහට ගන්න නැතුව නක්ෂත්‍රය ගන්න නැතුව සුබ විදිහට ඒ මිත්‍යා ජීවීන් නැත්තම් තිරස්තින විද්‍යාවෙන් යුතු වෙන්නේ නැතුව එයා යථාර්ථය දකිමින් වාසය කරනවා නම් එයා මුලාවෙන් මුලාවට යන්නේ එයාට මිහිපිට ජීවත් වෙන්න පුළුවන්. කොච්චර ආසේ මාලිගාමාවන ජීවත් වුණත් වැඩක් නැහැ. එයාට ඇවිදින්න තියෙන්නේ මහ පොළවේ නම්. එයා අහසේ මාලිගාව මවාගෙන ඉන්න විදිහ ඉගෙනගෙන වැඩක් නැහැ. ඇයි? එහෙම මාලිගාවක් එයාටම වෙන්නේ නැති නිසා, එහෙම ජීවත් වෙන්න බැරි නිසා. එයා ඉගෙන ගන්න ඕනේ මහ පොළවේ උල්කටු අතරින් කොහොමද අනතුරක් නොවි වලවල් වල නොඇටි මඩ වගුරු වලින් බේරීගෙන මේ ගමන යන්නේ කියන කතාව. ඒකයි යාර වැදගත් වෙන්නේ. සඳහිරුගේ නොමගින් යාම සිදු වෙනවා. අහවල් දින නැකත් තරුවල නිසි මගින් යෑම සිදු වෙනවා. අසවල් දින නැකත් තරුවල නොමගින් යාම සිදු වෙනවා. අසවල් දින උල්කාපාත වැටෙනවා. අහවල් දින අසවල් දිසාවේ උෂ්ණත්වය වැඩි වෙනවා. අහවල් දින භූමිකම්පාවක් සිදු වෙනවා. අහවල් දින වැසි රහිතව අහස ගුගුරනවා. හිරු සඳු හා නැකත්තල උදාව බැසීම, කෙලසීම, පිරිසුදු වීම මේ වෙලාවට සිදු වෙනවා.
චන්ද්‍රග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබා දෙනවා. සූර්යග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබා දෙනවා. නැකත් ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබා දෙනවා. හිරුසඳුගේ නිසි ගමන මෙවැනි ඵල විපාක ලබා දෙනවා. හිරුසඳුගේ නොමග යාම මෙවැනි ඵල විපාක ලබා දෙනවා. උල්කාපාත වැටීම මෙවැනි ඵල විපාක ලබා දෙනවා. දිසා දාහය මෙවැනි ඵල විපාක ලබා දෙනවා. භූමි කම්පන මෙවැනි ඵල විපාක ලබා දෙනවා. වැසි නැති වහස ගිගිරීම මෙවැනි ඵල විපාක ලබා දෙනවා. සඳුහා නැකත් උදාව බැසීම කෙලසීම පිරිසුදු වීම ලෝකයට මෙවැනි විපාක ලබා දෙනවා කියලා තිරිසන් විද්‍යාවෙන් යුතුව මිත්‍යා ජීවෙන් ජීවත් වෙනවා. ඒක මනාකොට උපන් දෙයක්ද? නෑ. මේ විදිහට ජීවත් වෙනවා. දැන් තිරිසන් සත්තුන්ටත් වහින වෙලාව සාමාන්‍ය අඳුර ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒක ඉතින් තිරිසන් සත්තුත් කරනවානේ. සාමාන්‍ය විදිහට ඔය බලලා. ඒක මහා ලොකු ඉහෙලින් දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට ශ්‍රමණක් බ්‍රාහ්මණෙක් ඒක ජීවිකාව කරගෙන යපෙන්න ගියොත් ඒක මිත්‍යා ජීව ගණයට යනවා. ඒක වැරදි. ඒ වගේම තවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඉන්නවා. එයාලත් මොකද කරන්නේ? සද්දා දෙයයානි භෝජනානි බුන්දිත්වා. සද්ධාවෙන් දෙන දානේ වළඳලා. මේ කාලේ වැසි වසිනවා. මේ කාලේ නියග ඇති වෙනවා. මේ කාලේ ආහාර පාන ආදී සරු වෙනවා. මේ කාලේ දුර්භික්ෂය ඇති වෙනවා. මේ කාලේ රට සරු වෙනවා. මේ කාලේ බියසැක නැතිව ඉන්නවා. මේ කාලේ භය උපදිනවා. මේ කාලයේදී රෝග ඇති වෙනවා. මේ කාලයේදී නිරෝග බව ඇති වෙනවා කියලා පලාපල පැවසීමෙන් මුද්‍රා ගණිත සංඛ්‍යා දැන් ගණන් ශාස්ත්‍රය කියන්නේ කියලා කියන නේද? ඒ මහඳුරු නැද්ද? එහෙමත් සීලෙත් නැතුව එහෙමත් සිලුත් නැතුව සම්මා දිට්ඨියත් නැතුව මිත්‍යා දෘෂ්ටියක සමාදම් වෙලා ආජීවිත අපිරිසුදු කරගෙන ජීවිකාව ගෙවමින් සිටින ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ යයි සම්මතයයි අයින්නවා. ඊළඟට සංඛ්‍යාන, කාව්‍ය ශාස්ත්‍ර, ලෝකායත ශාස්ත්‍ර ආදී තිරිසන් විද්‍යාවෙන් යුතු මිත්‍යා ජීවී ජීවත් වෙනවා. මෙවැනි දේනුත් මෙවැනි වෙනත් දේවලුනුත් වැළකී මෙබඳු තිරස්චීන විද්‍යාවෙන් යුතු මිත්‍යා ජීවීන් වැළකී ඉන්නවා. මේකත් ඔහුගේ සීලයට අයිති. එතකොට මේ වගේ දේවල් වලින් වැළකීලා ඉන්න එක සීලයකට අයිති. ඒ වගේම ඇතැම් ශ්‍රමණක් බ්‍රාහ්මණවරුන් ඉන්නවා. ඔවුන් එයාලා සද්ධාවෙන් දෙන දානි වළඳලා මොකද කරන්නේ? විවාහයට නැකත් කීම, ආවාහයට නැකත් කීම. මේ වෙලාවේ තමයි පොරොන්දම් බලනවා. ඒකට කියන්නේ නේද? ඔව් පොරොන්දම් බලනවා සමහර හාමුදුරුවෝ කරන්නේ. ඊළඟට ආවාහයට නැකත් කීම. වෙන් වූ අඹු සැමියන් එක් කිරීමට නැකත් කීම. ඊළඟට එක් වූ අඹු සැමියන් වෙන් කිරීමට නැකත් සැදීම. දීපු ණය එකතු කිරීමට නැකත් සැදීම. ඊළඟට මුදල් ණයට පොලියට දීමට නැකත් කීම. දියුණු වීමට ගුරුකම් කිරීම. යකදුරු කට්ටරි ඕ තක්කඩි හාඳුරුවෝ. පාළු වී නැතිවීමට ගුරුකම් කිරීම. පාළු වී නැති වෙන්න කියලා ගුරුකම් කරනවා. දැන් අපි දන්නේ කහඳුරු කෙනෙක් හිටියා. තව වගේ එක ඒ සිල්වත් තැනකට ගුරුකම් කරුවා හාඳුරුවෝ. යකදුරු මොකක් හරි කරලා යකදුරුකමක් කරුවා. හාඳුරුන් ගැස් දෙක අඳුන්නා. ආපස්සට කැරකිලා. ඇයි අතෙන්තර යකාට යන්න බෑ මං හිතන්නේ. අර හාඳුරුන් ගැස් දෙක අඳුන්නා. අවසානට වහුගඩු අමාරු. දරු ගැබ් රැකෙන්නට ගුරුකම් කිරීම. එතකොට දරු ගැබ රැකෙන්න කියලා ගුරුකම් කරනවා. දිව අගුළු බැඳෙන්නට ගුරුකම් කිරීම. හනු තද කරන්නට ගුරුකම් කිරීම. අත් පෙලෙන්නට ගුරුකම් කිරීම. හනු සිර වෙන්නට ගුරුකම් කිරීම. ඊළඟට කන්න අගුළු වැටෙන්නට ගුරුකම් කිරීම. කණ්ණාඩි භූතයන් කැඳවා ප්‍රශ්න විචාරීම. කණ්ණාඩියෙන් භූතයක් කැඳවලා ප්‍රශ්න විචාරනවා. ඊළඟට ගෑනු දරුවන් ලවා පේන කීම. එතකොට දැන් හාඳුරුවෝ ඉන්නවා. ගෑනු දරුවෙක් අහම මේ දරුවා ලවා තමයි පේන කියන්නේ. ඒක මහ ලොකු දෙයක් මිනිසුන්ට. නමුත් විද්‍යාව තිරසං එකක්. ආජීවයේ වැරදි එකක්. දෙවියන් ලවා පේන කීම. ඊළඟට සූර්ය වන්දනාව, මහ බබු වන්දනාව, මන්ත්‍ර බලෙන් කටින් ගිනිදැල් පිට කිරීම, මන්ත්‍ර බලෙන් ලක්ෂ්මී
ලක්ෂ්මී පූජා කිරීම යනාදී තිරිසන් විද්‍යාවෙන් යුතු මිත්‍යා ජීවෙන් ජීවත් වෙනවා. ශ්‍රමණයයි බමුණයයි සම්මතයි. මෙවැනි දේනුත් මෙවැනි වෙන දේවලුත් වැළකී මෙබඳු තිරිසන් විද්‍යාවෙන් යුතු මිත්‍යා ජීවෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයක්. ඒ වගේම ඇතැම් බවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දන් අනුභව කරලා මෙබඳු තිරිසන් විද්‍යාවෙන් යුතුව මිත්‍යා ජීවෙන් ජීවිකාව ගෙවන. ඒ කියන්නේ සාන්ති කර්ම බාර ඔප්පු කිරීම. ඔවුන් සාන්ති කර්ම කරනවා හාමුදුරුවෝ. බාර ඔප්පු කරන්න ගන්නවා පන්සල්වල. පොළොවේ යට හිඳ මතුරා ගුරුකම් කරනවා. දැන් අර සොහොන් වල වලවල් කපලා ඒවටත් බැහැගෙන අවසාන ගුරුකම් කරනවා. නපුංසකයා පිරිමියෙකු කරනවා. ඊළඟට පිරිමියා නපුංසකයෙකු කරනවා. ගෙවල් තැනීමේදී දිසාවන් පෙන්වා දෙනවා. ඒතකොට ගෙවල් වලට ඇවිල්ලා මේක තමයි හොඳ දිසාව. මෙතනින් දොර දාන්න. මෙතනින් අලුතෙන් නිවාස තැනීමේදී පුද පූජා පවත්වනවා. මෙතනින් ජනේලිය දාන්න. මේ බිත්තිය කඩන්න. මෙතන බිත්තිය හදන්න. සම්පූර්ණ වැරදි සහගතයි විද්‍යාව. තිරස්තින විද්‍යාව. බුදු පිළිම එළියට දාන්න. බුදු පිළිමයට පොඩි කොටුවක් හදලා එළියෙන් තියන්න. ගේ ඇතුලේ තියාගන්න එපා කියලා හාමුදුරුවෝ කියනවා. ඊළඟට වතුර මතුරා මූණ සෝදන්න. වතුර මතුරලා මූණ හොදාන දෙනවා. ඇඟට නාන්න දෙනවා මතුරලා. වතුර මතුරා නැහැවීම. ගිනි පිදීම, ලය විරේක කරනවා. බිහික් කරනවා. මොකද්ද? මහ වෙද්දු විදහාඳුරුව. බඩ විරේක කරවීම, වමනය කරවීම. ඊළඟට වමනය කරනවා. වස්තික් කරවීම, සීර්ෂ විරේකය, කනට තෙල් පිඹීම, ඇස් වෙදකම, නස්න කිරීම, ඇස් වලට අඳුන් සැදීම, ප්‍රතියංජන සැදීම, ශල්‍ය කර්ම කිරීම, දරු චිකිත්සාව, කාය චිකිත්සාව, වනවලට බෙහෙත් බැඳීම ආදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. ඒ විදිහට වැරදි ජීවිකාවෙන් ජීවත් වෙනවා. මෙවැනි දේනුත් මෙවැනි වෙන දේවලුනුත් වැළකී මෙබඳු තිරිසන් විද්‍යාවෙන් යුතු මිත්‍යා ජීවෙන් වැළකී මෙයත් සිටිනවා. මේකත් ඔහුගේ ඒ භික්ෂුවගේ සීලයට අයත් දෙයක්. පින්වත් මහරජ ඒ භික්ෂුව වනාහි මේ අයුරින් සීල සම්පන්නව සිටින විට මොන දැන් ඒ සීල කොටසක් ඉවරයි. ඒ සීල සම්වරේ හේතු කරගෙන මොනම අයුරකින්වත් බියක් දකින්නේ නැහැ. ඒ භික්ෂුව තුල ඒ විදිහට සිල්වත් භාවයේ පිහිටලා ඉන්නකොට ඒ සීල සම්වරය නිසා නිර්භය භාවය උපදිනවා. ඒකට කියන මොන සුඛයද? අනවජ්‍ය සුඛයෙන් භික්ෂුව ඊට පස්සේ වාසය කරනවා. නිවැරදි දේ සමාදම් වීම හේතු කරගෙන ඒ භික්ෂුවට සැපයක් තියෙනවා. ඒ සැපසේ නිර්භය භාවයට ඒ භික්ෂුව පත් වෙනවා. පින්වත් මහරජ ඒක මේ වගේ දෙයක්. ඔටුනුපලන් රජ කෙනෙක් ඉන්නවා. ඔහු සතුරන් පරදවලා බැහැර කරලා ඉන්නේ. ඉතින් ඔහු සතුරන් හේතුවෙන් මොන අයුරකින්වත් බයක් දකින්නේ නැහැ. පින්වත් මහරජ භික්ෂුවත් ওই විදිහමයි. භික්ෂුවත් ওই විදිහමයි. මේ අයුරින් සීල සම්පන්නව සිටින විට ඒ සීල සම්වරේ හේතු කොටගෙන මොනියම් අයුරකින්වත් බියක් නම් දකින්නේ නැහැ. ඔහු මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් සමන්විතව ආධ්‍යාත්මිකව නිවැරදි සැපයක් විඳින. ඇතුලෙන් අනවජ්‍ය සුඛය. නිවැරදි වූ සැපේ විඳිනවා. පින්වත් මහරජ ඔන්න ඔය විදිහටයි භික්ෂුව සීල සම්පන්න වෙන්නේ. බලන්න කොච්චර සුන්දරද? කොච්චර සිසිල් සහගතද සීලය. පින්වත් මහරජ භික්ෂුව වැලකු ద్వාර ඇති ඉඳුරන් නැති වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඉන්ද්‍රිය සම්වරයෙන් ඉන්නේ ගුත්තද්්වාර ඇතුව ඉන්ද්‍රියෙහි ගුත්තද්්වාර ඇතුව ඉන්නේ කොහොමද? ඒ කියන්නේ ඉන්ද්‍රියන් රැකගෙන ඉන්නේ කොහොමද? පින්වත් මහරජ මෙහිලා භික්ෂුව චක්කුණා රූපන් දිස්වා ඇහෙන් රූප දකලා නොනිමිත්තක් ගාහි හෝති. ඒ කියන්නේ ඇහින් ගන්න ඇවිස්සෙන සටහනක්. ඇවිස්සෙන විදිහේ සටහනක් ගන්නෙ නැහැ. ඒතකොට මේ විදිහට මේ ඇහැ හසුරුවන්නේ නෑ. අපි කියමුකෝ ඔන්න දැන් භික්ෂුවක් ඉන්නවා. ඊළඟට ඔන්න තරුණියක් එනවා. අපි කවුද මේක හිතන්නේ නැහැ. දකින්නකොට කොහොමද හිතන්නේ?
දෙපැත්තේ කට බැඳපු අසූචි පුරවපු මල්ලක් මේ ඇතුලේ මොනවද පිරලා තියෙන්නේ? බොකු බඩවැල්, අසූචි වමනය. ඊළඟට ලේ සැරව මල මුත්‍රා පිරලා තියෙන්නේ. කියලා භික්ෂුව ඒ විදිහට බලනවා. එතකොට ඒ භික්ෂුවගේ ඒ ගන්න සටහන එවිස්සෙන එකද සංසිඳන එකද? සංසිඳන එකක්. එතකොට නිමිත්ත ඒ විදිහට ගන්නෙ නෑ කොහොමද? වැරදි විදිහට. ඊළඟට නානු ව්‍යංජනක් ගාහි හෝති. ඒ නිමිත්තට යන විදිහට මොකක්ද අනුව්‍යංජනයක්වත් ගන්නෙ. ඒ කියන්නේ අපි කියමුකෝ මෙහෙම. ඔන්න දැන් කෙනෙක්ගේ අතක් දකින්නකොට නැත්තම් උදාහරණයක් විදිහට ඔව් අතක් දකින්නකොට රාගය ඇති වෙනවා කියලා හිතන්න. ඔන්න මෙයා ගමනක් යනවා. මේ භික්ෂුව යනකොට දකිනවා අතක් වගේ ගහක අත්තක්. ගහක අත්තක් දකිනවා. ඒතකොට හිතනවා අරයගේ අතත් මේ වගේ නේ. අරයගේ අතත් මේ වගේ නේ කියලා. එතකොට මොකක් කරාද ගියේ? අර අත්තට අනුවනේ යන්නේ. ඒක හින්දා එකට කියනවා අනුනිමිත්ත. ඒතර එතනදිත් සම්වර වෙනවා. ගහේ අත්ත විදියට දකිනවා. ඊට හැන්දයක් විදියට දකින්නේ නැහැ. ඊළඟට අර නිමිත්තට ඒතර කොහොමත් යන්නේ නැහැ එතනදි සම්වර වෙනකොට. ඒතර නිමිත්ත දැකපු දවසේ ඒකත් එතනත් සම්වර වෙනවා එතන. අත දකින්න දවසෙත් සම්වර වෙනවා. ගහේ අත දකින්න දවසෙත් සම්වර වෙනවා. ඒ බික්කු ඉන්ද්‍රිය සම්වරයෙන් වාසය කරනවා. යම් විදිහකින් ඉන්ද්‍රිය අසම්වරව වසන කෙනෙකුට දැඩි ලෝභයත් දුන්නසත් පාපී අකුසලුත් ඇති වෙනවා. ඇති වී අරුබුද හට ගන්නවා නම් අන්න ඒ වගේ ඒ නිමිති වලින් ඒ සටහන් වලින් බේරෙහි සම්වරයේ පිණිස පිළිපදිනවා. ඇස රැකගෙන ඉන්නවා. ඇස නැමැති ඉන්ද්‍රියේ සම්වරයට පැමිණෙනවා. ඒ වගේම තමයි කනින් සද්ද අහලත් එහෙමයි. නිමිති ගන්න යන්නේ නැහැ. ඒ නිමිත්තට නැත්නම් අනුනිමිත්තක්වත් ගන්න යන්නේ නැහැ. නොනිමිත්තක් ගාහියෝති නානු ව්‍යංජනං ගාහිය. අනුනිමිත්තක්වත් ගන්න යන්නේ නැහැ. ඒ වගේම නාසයෙන් ගඳ සුවඳ දැනගෙන, දිවෙන් රස දැනගෙන, කයෙන් පහස ලබනත් එහෙමයි. ඒ වගේම මනසින් අරමුණු හිතලා නැත්තම් ඒ භික්ෂුව හිතන අරමුණු වලට නරක දේවල් හිතා ඉඳ යන්නේ නැහැ. නරක සටහන් හිතන්න යන්නේ නැහැ. ඒ හිත ඇවිස්සෙන සටහන් හිතන්න යන්නේ නැහැ. ඒතර යම් සටහනක් හිතද්දී ඒ සටහන ඔස්සේ නරක සටහනකට යනවද? එහෙම සටහනක මාත්‍රයක්වත් ගන්නෙ හිතන්නේ නැහැ. මනසත් රැකගෙන ඉන්නවා. මනස නැමැති ඉන්ද්‍රියේ සංවරයට ඒ භික්ෂුව පිළිපදිනවා. මනස රැකගෙන ඉන්නවා. ඒ විදිහට ඉන්ද්‍රිය සංවරය සීලෙන් යුක්ත වෙනවා. එතකොට මේ භික්ෂුව පීඩා රහිත වූ සැපයක් විඳිනවා. ඒකට මොකද්ද කියන්නේ? උපසමය සුඛය. ඒකට කියන මොකද්ද? උපසමය සුඛය. සංසිඳීමෙන් කියන ඇයි දැන් ඉන්ද්‍රිය සම්වරයත් එක්ක ඇවිස්සෙනවනේ. ඉන්ද්‍රිය සම්වරයත් එක්ක සංසිඳනවා. ඒකට පීඩා රහිත සැපයක් විඳිනවා. පින්වත් මහරජ භික්ෂුව අකුසලයෙන් වැළකූ දොරටු ඇතුව ඉන්ද්‍රිය සම්වරයන් තුල ඉන්නේ ওই විදිහටයි. ඔන්න භික්ෂුවක් වෙලා කරන්න තියෙන දේවල්. භික්ෂුවක් වෙලා කරන්න තියෙන යකදුරුකම් නෙමෙයි. අර ඉගෙනගත්තු වැරදි දේවල් නෙමෙයි. භික්ෂුවක් වෙලා කරන්න තියෙන මෙන්න මේ දේවල්. භික්ෂුව කියන්නේ පින්වත්නි ඇවැත්නි මෙන්න මේ දේවල් කරන කෙනාටයි. භාග්‍යතුන් වහන්සේ භික්ෂුවක් විදිහට අපේක්ෂා කළේ මෙයයි. මෙහෙම දේවල් කරන කෙනෙක්. එතකොට භික්ෂුවක් විදිහට කළ යුත්තේ අන්න එයයි. ගිහි කෙනෙක් ඇද්ද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කියලා සමාදම් වෙන්නේ මෙන්න මේ වගේ පිරිසක්. දම්පැන් පූජා කරන්නේ මේ වගේ පිරිසකට. මේ වගේ පිරිසකට. පින්වත් මහරජ භික්ෂුව සිහිනුවණින් යුතුව සිටින්නේ කොහොමද? ඊළඟට සීලය ගැන කිව්වා. දැන් ඉන්ද්‍රිය සම්වරය ගැන කියනවා. ඊළඟට සිහිනුවණ ගැන කියනවා. මෙහිලා භික්ෂු ඉදිරියට යද්දී
ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති. ඊළඟට ඉදිරියට යද්දී ආපසු එද්දී සිහිනුවන ගැන මෙතන කියන්නේ නේද? ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ ටික එන්න ඕනේ එතකොට. ඊළඟට ඉදිරියට යද්දිත් ආපසු එද්දිත් ඒ කරන්නේ සිහිනුවණින්මයි. ඉදිරියට යද්දිත් ආපසු එද්දිත් සිහිනුවණින් ඉන්නේ අකුසලයකට එන්න දෙන්නේ නැතුව කුසලයක් තුල දහම් මානසිකාරයක් තුල හිත පිහිටවගෙනමයි ඒක කරන්නේ. ඒ වගේම කය දිහා බලාගෙන යනවා නම් සතර මහා ධාතු විදිහට බලාගෙන ඉදිරියට යන්නේ. ඉදිරියට යන බව දැකගෙන මේ සතර මහා ධාතු ගුඩ ඉස්සරහට යනවා. ආපසු වෙනවා දන්නවා. වෙන වෙන දේවල් හිතට ගන්නෙ නැහැ. වටපිට බලද්දි ඒ කරන්නේ සිහිනුවණින්මයි. වටපිට බලද්දි කෙලස් ඇහැ ඔස්සේ ඉන්නේ. හදවත ගැහෙන දැවෙන විදියට එහෙම බලන්නේ නැහැ. අතපය හකුලද්දි දිගාරිද්දි ඒ කරන්නේ සිහිනුවණින්මයි. කොහොමද? අතපය හකුලද්දි දිගාරිද්දි යා එහෙම කරනවා. එතකොට ආයෙදාය එයත් එක්ක ගියපු ගමනේ මෙහෙම තමාත හැකුල්ුවේ. මෙහෙම තමාත දිගාරිය කිය කෙලෙස් සහිත කල්පනාවල් වලට හිත යොමු කරන්නේ නැහැ. දෙපට සිවුර පාත්‍රයේ අනිකුත් සිවුරු ආදී දරද්දී ඒ කරන්නේ සීනුවණින්මයි. එතකොට ඒ කියන්නේ ඇඳුම් සාමාන්‍ය ගිහි කෙනෙක් නම් ඇඳුම් පරිහරණය කරද්දී. ස්වාමීන් වහන්සේ නමක් නම් සිවුරු පරිහරණය කරද්දී, පාත්‍රයේ පරිහරණය කරද්දී ඒකත් කරන්නේ සීනුවණින්මයි. වළඳද්දී පානය කරද්දී අනුභව කරද්දී රස විඳිද්දී ඒ කරන්නේ සීනුවණින්මයි. සීනුවණින් ඒක වළඳනවා මේ රසය මෙහෙමයි කියලා. එතකොට එදා මම වැළඳුවේ මේ විදියට, එදා කෑවේ මේ විදියට කිය කෙලෙස් සහිත තැන් ස්පර්ශ කරන්න යන්නේ නැහැ. වැසිකිලි කැසිකිලි යාමේදී ඒ කරන්නේ සිහිනුවණින්මයි. වැසිකිලි කැසිකිලි කරනකොට පවා සිහිනුවණින්මයි කරන්නේ. ගමන් කරද්දී සිටගෙන ඉද්දී වාඩි වී සිටිද්දී සැතපෙද්දී නිදි වරද්දී කතාබස් කරද්දී නිහඬව සිටිද්දී ඒ කරන්නේ සිහිනුවණින්මයි. ඒ කරන්නේ සිහිනුවණින්මයි. දහමේ පිහිට හිත වාසය කරනවා පිහිටුවා. ඒ වෙලාවට අකුසල් එන්න දෙන්නේ නැහැ. පින්වත් මහරජ භික්ෂුව සිහිනුවණින් යුතු වන්නේ ඔය ආකාරයටයි. මහරජ භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ කොහොමද? ලැබුණු දෙයින් සතුටු වෙන්නේ කොහොමද භික්ෂුව? මේලා භික්ෂුව කය පරිහරණය කරන්න සෑහෙන සිවුරෙන් කුසනිවෙන්ට සෑහෙන පිණ්ඩපාතෙන් සතුටු වෙනවා. මේ තුන් සිවුර ඇති. නිතර මෙතන්නේ ඇති කියලා. මේ පිණ්ඩපාතෙත් මේක ඇති. ඔය යම්ම තැනකට පිටත් වෙනවා නම් පාසිවුරු පමණක් අරගෙන යනවා. පාත්තර සිවුරු විතරක් අරගෙන යනවා. හරියට මොන වගේද? ඒක හරියට කුරුල්ලෙක් වගේ පියාපත් බර අරගෙන සමහර උන්නාසෙලා කොහොමද යන්නේ? බූරුවෙක් වගේ. බඩු කරත්තේ බැඳගෙන බෑග් එල්ලගෙන බඩු දාගෙන එහෙම යන්නේ. වෙනම බෑග් ලෑස්ති කරන 3-4ක්. ලස්සන කතාවක් තියෙනවා අනුරාධපුරයේ වෙච්ච සිද්ධියක්. ඒක ආරණ්‍යක ස්වාමීන් වහන්සේ නමක් වාසය කළා. තවත් ආරණ්‍යක ස්වාමීන් වහන්සේ නමක් ඒ ගමට වැඩියා. වැඩියට පස්සේ උන්වහන්සේ ටිකක් ඈත ගමක හිටියේ. උන්වහන්සේ සිටියේ මේ අනුරාධපුරයේ කිට්ටුව ගමක. එතකොට මේ ස්වාමීන් වහන්සේ මේ ගමට වැඩියන් පස්සේ හිතුවා දැන් මම ඉන්නේ ඈතනේ. මේ අනුරාධපුරය කියන්නේ නගරයකට කිට්ටුනේ මේ ආරණ්‍ය. එන උදේ පාන්දර කැඳේ එකක් එයි කියලා හිතුවා. දැන් කලින් දවසේ වැඩලා නතර වෙලා හිටියා. දැන් අර ඈතින් වැඩපු සංසම හිතන්නේ. බලනකොට නෑ මෙන්න gediya ගහනවා. එහෙනම් හිතුවා එහෙනම් දැන් දානශාලාවට දානෙ ගෙනල්ලා ඇති. මිනිස්සු කැඳ හදාන්නෙත් නැතුව හොඳටම දානෙ ගේනවා ඇති. බලනකොට පාත්‍රය අරගෙන කිව්වා පින්ඩ පාති වඩිමු කියලා. බලනකොට අර ස්වාමීන් වහන්සේ දෙපට සිවුරත් හරිය දාගෙන ඊළඟට පාත්‍ර සිවුරු ටික අරගෙන මේ පින්ඩ පාති වඩින්න. ඊට පස්සේ මුන්නාසෙත් ඉක්මනින් ඒව ටික ලෑස්ති කරගෙන පින්ඩ පාති වැඩියා. වඩිනකොට හිතුවා හැමනම් මේ දායකයෙක් ගෙදරකට ආරාධනාවකට මේ යනවා ඇත්තේ. එහෙනම් හොඳට දාන ලැබි. බලනකොට එහෙම එකක් නෑ. ගෙදරින් ගෙදරට පිඬු සිඟා ගියා. මුන්නාසෙ තුනා මං අර උච්චර දුර ඈත තැන ඉඳලා මට කොච්චර දේවල් මම ලැබෙන විදිහට දේවල් හදාගෙනද තියෙන්නේ කියලා උන්වහන්සේ කල්පනා කළා. ඊට කියවත්නි එහෙ යන්න එපා. එහෙනි ලැබෙන්නේ
සිව්පස්සේ අඩුවක් නැතුව. මෙහි පින්ඳ පාතෙන්නේ. වඩිමු දෙහෙනම් කිව්වා. හොඳයි කිව්වා. ඊට පස්සේ දැන් අර ස්වාමීන් වහන්සේ දැන් ආරණ්‍ය පැත්තේ පින්ඳ පාතේ වඩින ගමන් උන දිගටම වඩින්න දැන් පිටත් වුණා. එවත්නි දැන් කොහෙද වහන්සේ යන්නේ? දැන් කිව්ව වඩිමු කියලා. අයියෝ එවත්නි. ආයෙත් ආරණ්‍යට යන්න වෙනවා. ඊයේ මං එනකොට මගේ තෙල් ගුලාව එහෙ. මගේ කුඩේ එහෙ. මගේ සෙරෙප්පු දෙක එහෙ. මගේ අහවල් දේවල් එහෙ. දැන් ඔබ වහන්සේට මගේ හිත ඉහලා එන්න දෙයක් විශේෂයෙන් තිබ්බේ නෑ. මගේ ඔක්කොම හරි. ඒතර ඔබ වහන්සේ දැන් අවුරුදු කීයක් මෙහෙද? මං අවුරුදු ගණනාවක් මේ නමුත් මේ ටික තමයි මගේ කිව්වා. අන්න දැක්කද? ලද දෙයින් සතුටු වෙලා අල්පේච්ඡ වෙන්න භික්ෂුවක්. කවුද? ආරණ්‍ය වාසය කරපු භික්ෂුව. ආගන්තුක භික්ෂුව ලද දෙයින් සතුටු නොවන මහිච්ඡ භික්ෂුවක්. පාත්‍ර සිවුරු පමණ අරගෙන ඔහු යම්ම තැනකට පිටත් වෙනවා නම් එහෙම යනවා. හරියට කුරුල්ලෙක් යනවා වගේ. සමහරු ඉන්නවා කොච්චර දුන්නත් මදි. මොනවා හරි වටිනා දෙයක් කරන් ලැබෙනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට ඒක මදි. තව ඊට වැඩි එකක් ඕනේ. දෙවිල්ල හිතේ. අරුබුද හදා ගන්න හිත ඇතුලේ. ඊට පස්සේ උන්න ඒක දෙනකොට ආයෙ ඒක මදි. තව එකක් ඕනේ. තව කවදාවත් සතුට කරන්න පුළුවන්ද? හිතුවට කවදාවත් සතුට වෙන්නේ නැහැ. එයා සතුට වෙන්න නම් මොකද්ද? ලද දෙයින් සතුට වීමේ ගුණය ඇති කර ගන්න ඕනේ. ඒ ගුණය ඇති කරගත්තු දවසට එයා සතුටුයි. නැත්තම් හැමදාම පීඩාවෙන්මයි. ඒ පීඩාව සංසිඳවන්න කාටවත් බෑ. ඒ පීඩාව සංසිඳවන්න බෑ. මුළු ලෝකෙම දුන්නත් තවත් ටිකක් දුන්නත් ලද දෙයින් සතුටු වෙන්නේ නැත්තම් ඊත් මදි. ඔහු මේ ආර්ය වූ සීලස්කන්ධයේ යුක්ත වෙලා ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයේ යුක්ත වෙලා මේ ආර්ය වූ සිහිනුවණින් යුක්ත වෙලා මේ ආර්ය වූ ලද දෙයින් සතුටු වීමේ යුක්ත වෙලා හුදකලා සෙනසුන් වල වාසය කරනවා. ඒ කියන්නේ මොනවාද? අරණ්‍යවල, රුක් සෙවණවල, පර්වතවල, දියඇලිවල, ගිරි ගුහාවල, සොහොනේ, වනගැබේ, ගස් කොළන් රහිත හිස් පිටිවල ඊළඟට පිදුරුගේ ආදී ඕ පිණ්ඩපාතේ වළඳලා දාණයෙන් පසු එවැනි තැනක පළඟක් බැඳගෙන වාඩි වෙනවා. කය ඍජු කරගෙන භාවනා අරමුණේ සිහිය පිහිටවගෙන වාඩි වෙනවා. ඒ කාලේ ගම් මැද්දේ බින්න බහැලා හිටියද භික්ෂූන්? නෑ. ඒ කාලේ ගම් මැද්දේ හිටියේ නෑ. නගර මැද්දේ භික්ෂූන් බින්න බහැලා හිටියේ නෑ. උපරිම හිටියේ ග්‍රාමාන්තේ. ගම අවසානට තියෙන කැලාවේ. නැත්තම් ඊට එහයින් ගොඩක් ඇතුලේ කැලාවේ. ගමේ සද්ද බද්ද රැයටවත් ඇහෙන්නේ නැති බල්ලු බුරන සද්ද, ගමේ කෑකෝ ගාන සද්ද ඇහෙන්නේ නැති තැන්වල ඒ භාවනාවට පහසු වෙන විදියට. ඕ ජීවිතේ නම් වූ ලෝකේ ගැන ඇති විසම ලෝභය දුරු කරලා ඇලීම් රහිත සිතින් වාසය කරනවා. ඒතර ජීවිතයේ තියෙන ඔය එක එක ලෝභ ආසා තියෙනවනේ. ඒ ඔක්කොම දුරු කරලා ඇලීම් රහිත සිතින් වාසය කරනවා. විසම ලෝභයේ කෙරෙන් හිත පිරිසුදු කරනවා. මේ විසම ලෝභයෙන් හිත පිරිසුදු කරේ නැත්නම් අමනාපෙන් තරහින් පසුතැවිල්ලෙන් තමයි ගත කරන්න වෙන්නේ. මූණ මොන වගේද? පොල් එල්ල වගේ. මූණ ගොරක මදුල වගේ, පොල් එල්ල වගේ තමයි ඊට පස්සේ. බිබට රෝගන තමයි ඇහි බඹ හකුලුවක බිබට රෝගන තමයි ඉන්න වෙන්නේ. වෛරාදී අතහැර තරහා නැති සිතින් සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී වාසය කරනවා. තරහ වෛරේ අතහැරලා හිතානුකම්පී වාසය කරනවා. ගහ ගන්න බැර ගන්න යන්නේ නැහැ. වෛරාදී කෙරෙන් හිත පිරිසුදු කරනවා. නිදිමත අලසකම අතහැර අලසකමින් බැහැරව ආලෝක සංඥාව යුතුව වාසය කරන. වැටුණු තැන් වල නිදා ගන්න යන්නේ නැහැ. සමහරු ඉන්නවනේ. ඒකට භාග්‍යවතුන් වහන්සේ දේශනාව කියන්නේ උක්කණ්ඨික රෝගී හැදිච්ච හිරවලා වගේ. වැටුණු තැන් වල නිදි. යම් තැනකට දෙයන්නේ හිතට පෙරලෙනවා. යම් තැනකට දෙයන්නේ එතන පෙරලෙනවා. එතන නිදිනවා. ඒ හිවලට මොකද්ද රෝගේ? උක්කණ්ඨික රෝගී හැදිච්ච හිවලා වගේ. එහෙම ජීවිතය ගෙවන්නේ නැහැ භික්ෂූන්.
ආලෝක සංඥාවෙන් වාසය කරන. ඒ කියන්නේ මේ මන් දවල් ඉන්නේ කියලා හිතනවා. ඒක නින්ද යන්නේ නේ. මේ මම මහ දවාලක මේ ඉන්නේ සමහර වෙලාව අඳුරේ ඉන්නවා වගේ. දැන් පුරුද්දක් වෙලානේ සමහරුන්ට දානේ වළඳපු ගමන් දොයි. සතපේනවා කියන්නත් බෑ. සමහරුන් අසරට ඒක පුරුද්දක් වෙලා. ඒ නිදියන වෙලාව කියලා එකක් දාගෙන දැන්. ඒක වැරදිද හරිද? වැරදි. අසනීපයක් කරදරයක් වුණොත් විතරයි සතපෙන්නේ. ඒක වැරදි. දවල්ට නිදා ගන්න බික්සුන්. ඒක වැරදි. දැන් මහා දවාලේ නිදා ගන්නවද? සිහිනුවන ඇතිව වාසය කරනවා. හොඳ සිහිනුවනින් වාසය කරනවා. නිදිමත අලසකම කෙරෙන් හිත පිරිසුදු කරනවා. හිත පිරිසුදු කරන්න තියෙන්නේ නොනිදා ඉඳලා භාවනා කරලා. හිතේ විසිරීමත් පසුතැවීමත් බැහැර කොට නොකැළඹී ගිය සංසිඳුණු සිතින් වාසය කරනවා. දැන් එහෙම නිදා ගන්න ගියොත් එක දිගට මොකද වෙන්නේ? හිත කැළඹෙන්න ගන්නවා කාර්යයක් යද්දී. හිත කැළඹෙන්න ගන්නවා. හිතේ විසිරීම හා පසුතැවීම කෙරෙන් හිත පිරිසුදු කරනවා. හිත විසිරෙන්නේ දෙන්නේ නැහැ, පසුතැවෙන්න දෙන්නේ නැහැ. විසිරීමත් එක්ක එනවා පසුතැවීම. හිත කොහමද සංසිඳන අරමුණක යොදවනවා. වත පිළිවෙත කරනවා. ඒකට තමයි භාගතුන් වහන්සේ පනවලා තියෙන වත පිළිවෙත. නිදිමත එන වෙලාවට මොකද කරන්න ඕනේ? නිදාගෙන පවරස් කරනවට වඩා නැත්තම් නිදාගෙන කියන මොනවද කරන්නේ? මේ මොනවද මේව නෙමෙයි. වඳයි කර්මී වඳයි. ඒ කියන වඳව ඉන්නවට වඩා මොකද්ද කරන්නේ? වත පිළිවෙත කරන টয়ලට් එකක් හොදනවා. භික්ෂුන් රැස් වෙන ශාලාවක් අතු ගන්නවා. අමදිනවා. පාරක් අමදිනවා. හොඳට වත පිළිවෙත කරනවා. සැකයේ දුරුකොට කුසල් දහම් ගැන කෙසේද යන ආදී සැකය දුරු කරනවා. දුරු කරමින් වාසය කරනවා. හොඳට ධර්මයෙන් ඉගෙනගෙන ධර්මයෙන් නුවණින් මෙනෙහි කරලා හිතේ පිහිටවගෙන ඉන්නවා. ඒතකොට කෙසේද කියන සැකේ එන්නේ ඒවා දැකගෙන ඉන්නවා. දැක වාසය කරනවා. සැකයේ කෙරෙන් හිත පිරිසුදු කරනවා. ඒ කියන්නේ කොහොමද? පංච නීවරණයන්ගෙන් හිත පිරිසුදු කරනවා. මහරජා ඒ මෙවැනි දෙයක් පුරුෂයෙක් ණයක් අරගෙන කර්මාන්තයක යොදවනවා. පුරුෂයෙක් ණයක් අරගෙන මොකක් හරි කර්මාන්තයක යොදවනවා. ආදාය මාර්ගයක් එන විදිහකට යා මොකක් හරි පටන් ගන්නවා. ඔහුගේ ව්‍යාපාරය සාර්ථක වෙනවා. එතකොට ඔහුගේ ව්‍යාපාරය මොකද වෙන්නේ? හොඳට සාර්ථක වෙනවා. එතකොට ඔහු යම් පරණ ණය මුදලක් ඇද්ද ඒ සම්පූර්ණයෙන්ම ගෙවලා දානවා. ඒයින් පසු ඔහුට අමුදරුවන් පෝෂණය කිරීම පිණිස විශාල ලාභිකුත් ලැබෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා මං කලින් ණයක් අරගෙන ව්‍යාපාරයක යෙදෙව්වේ. ඒ මගේ ව්‍යාපාරය සාර්ථක වුණා. ඒ මං යම් පරණ ණය මුදලක් ඇද්ද ඒ සම්පූර්ණයෙන්ම ගෙව්වා. අමුදරුවන් පෝෂණයටත් මට ආදායම් ඉතුරු වුණා කියලා ඒ හේතුවෙන් ඔහු මහත් සතුටටපත් වෙනවා. සොම්නසටපත් වෙනවා. ආන් ඒ වගේමයි මේක කියනවා. නීවරණ දුරු කරාම නීවරණ තියාගෙන ඉන්නකොට හරියට ණයකාරයෙක් වගේ. ණයකාරයෙක් දුක් විඳින යම් විදිහකටද ඒ විදිහට දුක් විඳින තමයි ඉන්න වෙන්නේ. පින්වත් මහරජා ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් රෝගී වෙලා දුකටපත් වෙලා දැඩිසේ ගිලම් වෙලා ඉන්නවා. ඔහුට බත් කෑමටවත් පිරියක් නැහැ. ඔහුගේ ඇඟේ ප්‍රති ප්‍රාණවත් ගතියක් නැහැ. නමුත් පස්සේ කාලෙක ඔහු ඒ රෝගයෙන් මිදුණා. ඔහුට දැන් බත් කෑමත් ප්‍රියයි. ඔහුගේ ඇඟපත ප්‍රාණවත්. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. මං ඉස්සර රෝගී වෙලා දුකටපත් වෙලා හිටියේ. දැඩිසේ ගිලම් වෙලා හිටියේ. මට බත් කෑමටවත් පිරියක් තිබුණේ නැහැ. මගේ ඇඟේ ප්‍රති ප්‍රාණවත් ගතියක් තිබුණේ නැහැ. නමුත් දැන් මං ඒ රෝගයෙන් මිදුණානේ. මං නිරෝගී බවට පත් වුණානේ කියලා. මට දැන් බත් කෑමත් ප්‍රියයිනේ. මගේ ඇඟපතත් ප්‍රාණවත්නේ කියලා ඒ හේතුවෙන් මහා සතුටක් ලබනවා. සොම්නසක් ලබනවා. පින් මහරජා එක මේ වගේ දෙයක්. පුරුෂයෙක් හිරගෙදරක බන්ධනයකට අහු වෙනවා. ඔන්න එයා බන්ධනාගාරගත කරනවා. නමුත් පස්සේ කාලේ තමන්ගේ ධනෙ වියදම් කොට සුවසේ බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා. ඔහුගේ සම්පත් වලින් කිසි වියදමක් යන්නේ නැහැ. වියදම් නොකොට තමන්ගේ ධනෙන් වියදම් නොකොට බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා. සම්පත් වලින් කිසි වියදමක් යන්නේ. එතකොට ඔහුට මේ හිතෙනවා. මං ඉස්සර හිරගෙදර බන්ධනයකට අහු වුණා. නමුත් දැන් මං ධන සම්පත් වියදමකින් තොරව සුවසේ බන්ධනාගාරයෙන් නිදහස් වුණා. මගේ භෝග සම්පත් වලින් කිසි දෙයක් වියදම් වුණේ නැහැ කියලා මහා සොන්නසට සතුටටපත් වෙනවා. පින්වත් මහරජා එක මේ වගේ දෙයක් පුරුෂයෙක් තමාට සිතූ පරිදි ගත කරන්නට බැරි අනුන්ට
යටත් වෙලා වාසය කරන තමා කැමති පරිදි යහගත හැකි 16ක් වෙලා හිටියා. තමන් කැමති පරිදි ගත කරන්න බැරි 16ක් වෙලා හිටියා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? ඔන්න මෙයා දාසභාවයෙන් නිදහස් වෙනවා. එතකොට යාට හිතෙනවා මං ඉස්සර තමාට සිතූ පරිදි මුකුත් කරගන්න බැරි අනුන්ට යටත් වෙලා වාසය කරන තමා කැමති පරිදි යාගත නොහැකි 16ක් වෙලා හිටියා. ඒ මන් දැන් දාසභාවයෙන් නිදහස් වෙලා ඉන්නේ. මට සිතූ පරිදි ගත කරන්න පුළුවන් යටත් නොවන කෙනෙක්. මං කැමති පරිදි යා ගත හැකි ජීවිතයක් ලැබිලා තියෙනවා කියලා ඒ හේතුවෙන් එයා සතුටට සොම්නසට පත් වෙනවා. මහරජේක මේ වගේ දෙයක්. පුරුෂයෙක් ධනෙ ඇතිව, භෝග ඇතිව, ආහාර පාන දුර්ලභ වූ බියෝදුරු සහිත කාන්තාර ගමනකට පිවිසෙනවා. නමුත් පසු කලක ඒ කාන්තාරයෙන් එතර වෙනවා. සුවසේම ගමන අවසන් කොට බියෝදුරු නැති ආරක්ෂිත තැනකට පැමිණෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. මං කලින් ධනෙ ඇතිව, භෝග ඇතිව, සම්පත් ඇතිව, ආහාර පාන දුර්ලභ වූ බියෝදුරු සහිත කාන්තාර ගමනකට පිවිසුණා. නමුත් දැන් මා ඒ කාන්තෙන් එතර වුණා. සුවසේ ගමන අවසන් කොට බියෝදුරු නැති ආරක්ෂාව ඇති තැනකට පැමුණුණා. කේමි ස්ථානයකට නැත්නම් ෂේම ස්ථානයකට, ෂේම භූමියකට පැමුණුණා කියලා සතුටටපත් වෙනවා, සොම්නසටපත් වෙනවා. මහරජාන්නේ විදිහමයි භික්ෂුව කලින් ණයක් ගත්තා වගේ, ලෙඩ වුණා වගේ, හිරයුලංගු වැටුණා වගේ, වහල් බවට පත් වුණා වගේ, නිරුදක කතරකට පැමුණුණා වගේ මේ පංච නීවරණයන්ගෙන් ප්‍රහාණය නොවි තමා තුළ පවතින හැටි දකිනවා. නීවරණයන් ප්‍රහාණය නොවි තියේද හරියට අන්න අර වගේ. මොන වගේද? ණයක් අරගෙන ඉන්නා වගේ, ලෙඩ වුණා වගේ, ඊළඟට දාසභාවයටපත් වුණා වගේ, හිරේවිලංගු වැටුණා වගේ, කාන්තාර ගමනකට වැටුණා වගේ. නමුත් පින්වත් මහරජා ණය ගෙවා දමා ණය රහිත වුණා වගේ, රෝගයෙන් නිදහස් වුණා වගේ, ඒ වගේම වියදම් නැතුව හිරෙන් නිදහස් වුණා වගේ, දාසභාවයෙන් නිදහස් වුණා වගේ, කාන්තාර ගමනින් ക്ഷേම භූමියකටපත් වුණා වගේ තමයි මේ නීවරණයන්ගෙන් නිදහස් වීම, දුරු වීම. ඔහුට පංච නීවරණයන් තමා තුළ නැති බව දකිද්දී මහා සතුටක් ඇති වෙනවා. ඒ ප්‍රමුදිත වීම ඇති කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති මනසක් ඇති කෙනාගේ කය සංසිඳනවා. එතකොට එහෙම වෙද්දී ප්‍රමුදිත වෙනවා. ප්‍රමුදිත වෙද්දී ප්‍රීතිය හට ගන්නවා. නැවුම් බවක් එනවා ජීවිතේට. එතකොට මොකද්ද වෙන්නේ? ප්‍රීතියක් හට ගන්නවා. ප්‍රීතියෙන් වාසය කරද්දී සිත කය දෙක සැහැල්ලු වෙනවා. සිත කය දෙක සංසිඳුණු කෙනාගේ කායික මානසික සැපය හට ගන්නවා. සැපයක් විඳිනවා. සැපය ඇති කෙනාගේ හිත සමාධිමත් වෙනවා. සැපසී වසන කෙනාගේ හිත සමාධිවත් වෙනවා. ඔන්න සමාධිය වඩන ප්‍රතිපදාව. ඕ කාමයන්ගෙන් වෙන් වෙලා විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ඒ කියන්නේ ඕ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් දහම් වලින් වෙන් වෙලා විතක්ක ਵਿਚාර සහිත වූ දහම් මානසිකාරයේ විතක් ਵਿਚාර කරනවා. හිත ඇතුලේ කියවන ගතිය තියෙනවා දහම් මානසිකාරය. ඊළඟට විවේකයෙන් හටගත්තු ප්‍රීතිසුඛය ඇතිව එහෙම වාසය කරන උපදවගෙන වාසය කරන පළවෙනි ධ්‍යානට පැමිණලා ඔහු මේ කයම විවේකයෙන් හටගත්තු ප්‍රීතිසුඛයෙන් හොඳට තෙත් කරනවා. ඒකට කියනවා මොකද්ද? වතුර නැතුව නානවා කියලා. වතුර නැතුව නානවා භික්ෂුව. වතුර නැතුව පළවෙනි ධ්‍යානෙ හොඳට කය තෙත් කරනවා. සංසිඳුණු කය යුතු පුරවනවා. හොඳට කය පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත්තු ප්‍රීතිසුඛයේ ස්පර්ශ නොකල කිසි තැනක් නැහැ. රෝම කූප වලට පවා ස්පර්ශ වෙනවා. ඒ පිරිසපේ රෝම කූප වලට පවා ස්පර්ශ වෙනවා. ඒකනේ මෙච්චර ධාතුන් වහන්සේ නමක් අවසානට වටින්නේ. ඇයි ඒ හැම එකක්ම විනිවිද නිර්වාණ ධාතුවට සම්බන්ධන භික්ෂුවගේ ඒ සැපය හැමතැනම විනිවිද ස්පර්ශ වෙලා තියෙනවා. කයින් ස්පර්ශ වෙලා තියෙන එකයි මෙච්චර වටින්නේ. ඊළඟට මහරජ ඒක මේ වගේ දෙයක් රජවණුන් ආදී පිරිස් නහවන කෙනෙක් හරි නහවන කෙනෙක්ගේ නහතකෙක් හරියාගේ ගෝලෙක් හරි දක්ෂ ගෝලෙක් හරි ඉන්නවා. ඔහු ලෝහ බඳුනක් නාන සුණු නැත්තම් නාන්න ගන්න ඔය කුඩු වර්ග ගන්නගෙන
වතුරේ එහා ගුලි කරනවා, පිඩු කරනවා. එතකොට මේ පිඩු කරද්දී යම් විදියකින් මේක පිඩක් වෙනවද? එතකොට ඒක හැමතැනම වතුර පැතිරෙන්න ඕනේද නැද්ද? නැත්නම් විසිරෙනවනේ. අන්න ඒ වගේ පිඩක් බවට පත් වෙද්දී හැමතැනම වතුර පැතුරුන වගේ මුළු කයම භික්ෂුව විවේකයෙන් හටගත්තු ප්‍රීතිසුඛයෙන් තෙක් කරනවා. කුමක් නිසාද විවේකේ හටගන්නේ? ඔව් නීවරණ නැති නිසා, පංච නීවරණ නැති නිසා විවේකයි ධම්මානසිකාරය ඇති නිසා විවේකයි. ඒ නිසා හටගත්තු ප්‍රීතිසුඛයක් තියෙනවා. මහරජා තවදුරටත් කියනවා නම් භික්ෂුව විතක්ක ਵਿਚාරයන්ගේ සංසිඳීමෙන් දැන් හොඳට ධම්මානසිකාර කර කර ඒ ඔස්සේ ප්‍රීතිසුඛේ වඩනවා විවේකීව. ඊට පස්සේ ඔන්න අර හිත ඇතුලේ කියවන ගතිය නැතුව ප්‍රීති අල්ලගෙන සැපේ විතරක් වඩන්න පුළුවන් මට්ටමට සමාධිය බලවත් වෙනවා. එහෙම ඊට පස්සේ මොකද කරන්නේ? විතක් ਵਿਚාර දෙක නැති කරන විතක් ਵਿਚාරාණ රූප සම අජ්ජත්තං සම්පසාදන ආධ්‍යාත්මික විශාල ප්‍රසාදයක් කරගන්න. එතකොට චේතසෝ ඒකෝදි භාව. හිත හොඳට එකඟ වෙනවා. ඊළඟට සමාධිජං පීති සුඛං ဒုတိ ය ඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් සමාධියෙන් හටගත්තු ප්‍රීති සුඛේ අත්විඳින්නේ. එතනින් පස්සේ කුමන ප්‍රීති සුඛයේද? සමාධියෙන් හටගත්තු ප්‍රීති සුඛය අත්විඳිනවා. ඒක හරියට මේ වගේ දෙයක් දෙවෙනි ධ්‍යානෙ කියන්නේ. ඔන්න විලක් තියෙනවා, පහන් දිය තියෙන විලක්. ඒක තියෙන කඳු මුදුනක ඒ විල. ඒ විලට උතුරෙන් වතුර ගලන්නෙත් නැහැ, දකුණෙන් ගලන්නෙත් නැහැ, නැගෙනහිරින් ගලන්නෙත් නැහැ, බටහිරින් ගලන්නෙත් නැහැ. කලින් කාලට වැස්ස වැහැලා පිරෙන්නෙත් නැහැ. හැබැයි විල යට ඇතුළේම තියෙන මොනවාද? සිහිල් දිය තියෙන උල්පත්. ඒ උල්පත් වලින් ඇවිල්ලා විල සිසිල් වෙවි පිරිපිරි තියෙනවා. අන්න ඒ විදිහමයි භික්ෂුව සමාධියෙන් හටගත්තු ප්‍රීති සුඛය අත්විඳිනවා. දෙවෙනි ධ්‍යානයේ සමාධියෙන් හටගත්තු ප්‍රීති සුඛය අත්විඳිනවා. ඊළඟට ප්‍රීතියාච විරාගා. ඊළඟට භික්ෂුව දැන් මේ විදිහට සමාධියෙන් හටගත්තු ප්‍රීති සුඛය අත්විඳිනවා. එතකොට ප්‍රීතිය පතුරවා තමයි සැපේ ළඟා කරගන්නේ. සමාධියෙන් හටගත්තු ප්‍රීතිය පතුරනකොට මුළු කයම සැපෙන් තෙත් වෙනවා. ඊට පස්සේ ප්‍රීතිය නතර කර ගන්න පුළුවන්. ප්‍රීතියාච විරාග ප්‍රීතියට නොයලී යනවා. උපේක්ඛකෝච විහෙරති. හිත උපේක්ෂාවටපත් වෙනවා. සුඛංච කායේන පටිසංවේදී. හැබැයි කයෙන් විශාල සිසිල්සගත සැපයක් විඳිනවා. සුඛංච කායේන පටිසංවේදී. එතකොට යන්තං අරිය ආචික්කන්ති. ආර්යයන් වහන්සේලාට ඒ ගැන කියන්න තියෙන මෙච්චර. ආර්යයන් වහන්සේලා කියන්නේ කවුද එතන? මාර්ගඵලලාභීන් කියන එකම නෙමෙයි. එතන තුන්වෙනි ධ්‍යානට සම්බන්ධුණු කෙනෙකුට කියන්න තියෙනවා නම් තියෙන්නේ මෙච්චරයි. ඒක මොකද්ද? උපේක්ඛා සතිමා සුඛ විහාරී තීති. උපේක්ෂාව තියෙනවා, සිහිය තියෙනවා, සැපසේ වාසය කිරීමක් තියෙනවා. ඒක හරියට මෙන්න මේ වගේ. මහනෙල් මලක් හරි, ඕලු මලක් හරි, ඊළඟට තව නෙළුම් මලක් හරි. වතුරෙන් උඩට මතුවෙන්න ඉස්සෙල්ලා, ඒ කියන්නේ ජල පෘෂ්ඨයෙන් උඩට මතුවෙන්න ඉස්සෙල්ලා වතුර යට තියෙන වෙලාවේ තියෙන්නේ. ආන්නේ වෙලාවේ සම්පූර්ණ මුළු සිහිල් දිය ධාරාව මේක වෙලාගෙන කැරකිලා තියෙන්නේ. කියන්නේ වටේටම සිහිල් දිය ධාරාව තෙත් වෙලා තියෙන දිය ධාරාව. අන්න ඒ විදිහමයි සිසිලුක්සගත සැපයෙන් මුළු කයම භික්ෂුව පුරවනවා, තික් කරනවා. කයේ ඒ තුන්වෙනි ධ්‍යානයෙන් හටගත්තු සැපයෙන් උපේක්ෂා සාගත සැපෙන් නැත්නම් සැප සාගත උපේක්ෂාවෙන් සීනුනේ යුක්තව හටගත්තු එක. ඒ සැපෙන් තෙත් නොවු තැනක් නැහැ. මේ රෝම කූප වලට පව එක ස්පර්ශ වෙනවා, පුරවනවා. ඊළඟට සුඛස්සච පහාන භික්ෂුව සැපත් ප්‍රහාණය කරනවා. දුක්ඛස්සච පහාන දුකත් ප්‍රහාණය කරනවා. එහෙම සැප දුක් ලැබෙන අපේක්ෂාව දුරු වෙද්දී, ඒක දුරු වෙද්දී කලින්ම සොම්නස් දුන්නස් දෙක අරමුණු කරන එක නැති වෙනවා. ඒතර ඒකයි පුබ්බේව සෝමනස්ස දෝමනස්සනං අත්තංගම. එතකොට පාරිශුද්ධ පිරිසුදු උපේක්ෂාවක හිත පිහිටනවා. ඒක හරියට මෙන්න මේ වගේ. මිනිස්සෙක් ඉන්නවා මුළු කයම තනිකර පිරිසුදු සුදු වස්ත්‍රයකින් පොරවගෙන ඉන්න යට මෙහෙම යටටත් එක්ක. ආන් මේ වගේ භික්ෂුව මුළු කයම හතරවෙනි ධ්‍යානෙන් පුරවනවා. ධ්‍යානෙන් පදම් කරනවා. ධ්‍යානෙන් තෙක් කරනවා. ඒක ලස්සන ගාථා. ආනංගනී විගතු පක්ඛිලේසේ කම්මනී මුදු භූතේ තිතේ ආනින්ජප්පත්ති කියලා ධ්‍යාන ගැන විස්තර කරනවා. අකම්පිත ධ්‍යානය. ධ්‍යානන් අතර හතරෙන් ධ්‍යානෙ තමයි
ශ්‍රේෂ්ඨතම ධානය. ඉතින් ඉඳලා තමයි හිතින් සාක්ෂාත් කළ යුතු ධර්ම සාක්ෂාත් කරන්න පුළුවන් ධානය. මේකත් පැවිදි ජීවිතය ලබන්න පුළුවන් ප්‍රතිඵලයක්. තවදුරටත් කියනවා නම් භික්ෂුව ඔය ආයුරින් සිත සමාධිමත් වූ විට, පිරිසුදු විට, ප්‍රබාස්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු වූ විට, කර්මන්‍ය වූ විට, හිත යම් දෙයකට හැරවිය යුතු පරිදි සකස් වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට ඥාන දර්ශනය ලැබීම පිණිස අබිනිම්නා හරති. එතකොට හිත යොමු කරනවා. හිත නතු කරනවා. ඥාන දර්ශනය ලබන්න හතරෙන් ධ්‍යානෙ ඉඳලා හිතේ පැත්තට නවනවා. ඒ දෙසට නතු කරනවා. එතකොට ඔහු මේ විදිහට දැනගන්නවා මගේ මේ කය වනාහි සතර මහා භූතයන්ගෙන් හටගත් එකක්. එතකොට මේ කය දිහා බලන හොඳට. සතර මහා භූතයන්ගෙන් හටගත් එකක්. මෞපියන් නිසා හටගත්. බත් ව්‍යංජන ආදීන් වැඩුණු අනිත්‍ය වූ ඇතිල්ලීම් පිරිමැදීම් වලින් නඩත්තු කළ යුතු බිඳී වෙනසී යන ස්වභාවයට අයත් වූ එකක්. මේක බිඳිලා වෙනසිලා යන එකක්. රූපවත් කියන මහා භූත නම් වූ රූපයන්ගෙන් හැදුණු එකක්. ඒ වගේම මගේ මේ විඥානයේ පවතින්නේ මේ කය අසුරු කරගෙන. මේ කය අසුරු කරගෙන. ඒක හරියට මෙන්න මේ වගේ. වෛරෝඩි මාණික්කයක් තියෙනවා. අෂ්ටවංක මාණික්කයක් මෙහෙම. එතකොට හරි ලස්සනට පහළ වුණු දෙයක්. ඒක හරි ලස්සනට පහළ වුණු දෙයක්. ඒ වෛරෝඩි මාණික්කේ පළුදු නැහැ. අටපට්ටම් හැදේ. මේ මොහොතට අටපට්ටම් හැදේ. හොඳින් ඔපමට්ටම් හොඳට ඔපමට්ටම්. ඊටාම හොඳයි. ඊටාම ප්‍රසන්නයි, පිවිතුරුයි. මණිකක තිබිය යුතු හැම ගුණයක් මේකේ තියෙනවා. ඉතින් ওই මණික තුල නිල් වේවා, රත්තරන් පාට වේවා, රතු වේවා, සුදු වේවා, පඳු පැහැ වේවා නූලක් අමුණලා තියෙනවා. ඒක මැදින් නූලක් අමුණලා තියෙනවා. එතකොට ඇස් ඇති පුරුෂයෙක් මණික අතට අරගෙන හොඳින් විමසලා බලනවා. මේ වෛරෝඩි මණික හරි ලස්සනට පහළුණු එකක්. අටපට්ටම් එකක්. ඒ වගේ මණිකක තිබිය යුතු සියලු අංගයෝ මේකේ තියෙනවා. සියලු ලකුණු මේකේ තියෙනවා. නූලක් මේකේ වගේම මැදින් නූලක් අමුණලා තියෙනවා. මහණනි යන්නේ මේ විදිහමයි. භික්ෂුව ඔය ආයුරින් හිත සමාධිමත් වූ විට, පිරිසුදු විට, හතරෙන් ධානයෙන් හොඳට හිත පදම් වූ විට මේ සතර මහා ධාතු ඇසුරු කරගෙන තියෙන විඥාන ධාරාව දකිනවා. විඥාන ධාරාව දකිනවා. හරියට අෂ්ටවංක මාණික්කයක නැත්තම් අටපට්ටම් හැඩේ තියෙන මණිකක ඇතුලේ නූල අමුණලා තියෙනවා වගේ. මේක හරව හරව බලද්දි මේ පේන විදියට මේ කය ඇසුරුවේ තියෙන පිරිසුදු විඥාන ධාරාව දැක ගන්නවා. එතකොට මේ හරියට අර දැන් කියනවනේ හිත මොකද්ද විශේෂ ඥානයන් කෙරේ අවබෝධ වීම පිණිස නතු කරනවා කියලා. ඒක හරියට මෙන්න මේ වගේ. මේ මෙතන නෑ මේ දේශනාවේ. ඒක භාගතුන් දේශනා කරලා තියෙනවා. පිරුණු කලයක් තියෙනවා. වතුර පිරුණු කලයක් තියෙනවා. එතකොට යම් දිශාවකටද ඒ කලේ බර කරන්නේ ඒ පැත්තට වතුර මනසේ ගලනවා. ආන්නේ විදිහමයි. නැත්නම් හොඳට පිරීලා තියෙන හතරැස් විලක් තියෙනවා බැම්ම තියෙන. යම් පැත්තකින්ද කඩන්නේ ඒ විලේ බැම්ම ඒ පැත්තට වතුර එක දිගට ගලනවද නැද්ද? ගලාගෙන යනවා. අන්නේ විදිහයි. යම් ඥාන දර්ශනයක් ලැබීම පිණිස හිත නතු කරොත් හතරෙන් ධානයෙන් පිරිසුදු නම් පස්සේ ඒ ඥාන දර්ශනේ ලබා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඊළඟට ওই විදිහට හිත හොඳට පිහිටියට පස්සේ ඒ දෙසටම මනෝමය කයක් විශේෂයෙන් මැවීම පිණිස හිත යොමු කරනවා. කොහොමද? හොඳට සැපසහගත සහැල්ලු සහගත සංඥාව මෙනෙහි කරනවා. ඒ කියන්නේ ඒ වෙනකොට සැප ප්‍රහාණය වෙලා. නමුත් සැප ප්‍රහාණය වීම සැපයක්ද නැද්ද? අන්නේ සැපේ ප්‍රහාණය මෙනෙහි කරනවා. ඒ සැහැල්ලුව මෙනෙහි කරනවා. එතකොට කපු පුළුම් යම්සේද හිඹුල් පුළුම් යම්සේද වේගයෙන් එන සැඩ පහර වෙන සැඩ සුළඟකින් ඔසවන්නේ. ඒ විදිහට ඕනම් මේ කය ඔසවලා ගන්න උනත් පුළුවන්. ඊට පස්සේ මනෝමය කය එළියට ඇදලා ගන්නවා. මේ කයෙන් මනෝමය කය මනෝ කය එළියට ගන්නවා. එතකොට මේ කය තියෙන ඕලාරික කය, සංඥා කය, මනෝ කය කියලා තුනක්. ඒකේ මනෝ කය එළියට අර ගන්නවා. ඊට පස්සේ
මනෝකය එළියට අරගෙන ඒ වගේම රූපයක් මවනවා. දැන් දෙන්නයි. ඒක හරියට මොන වගේද? තනකොළ ගහින් ගොබි ඇදලා එළියට අරගෙන තියනවා වගේ. පෙට්ටියෙන් ණය අරගෙන එළියට තියනවා වගේ. මේ කොපුවෙන් කඩු අරගෙන එළියට තියනවා වගේ. දැන් Taman තනි කෙනෙක් වගේ ඉඳලා එකපාරට බොහෝ දිනක් වගේ මවා ගන්නවා. දැන් තනි කෙනෙක් වගේ ඉන්නේ මම වසංග කරා හිත. වසංග කරලා 이르දි ප්‍රාතිහාර්ය ඥාන අබිනිම්නා හරති කියනවා. 이르දි ප්‍රාතිහාර්ය ඥානෙ ලබන්න හිත නතු කරනවා යොමු කරනවා. එතකොට ඒක ඔන්න ලබන විදිය. එක්කෙනෙක් වගේ ඉඳලා එකපාරට 100ක් 1000ක් වගේ මවා ගන්න. එක එකනගේ හැකියාව වෙනස්. ඊළඟට බොහෝ දිනක් වගේ ඉඳලා එකපාරට එක්කෙනෙක් වගේ වෙනවා. ඊළඟට නොපෙනී ඉඳලා පෙනෙන්න සලස්සනවා. ඊළඟට පෙනී ඉඳලා නොපෙනී යනවා. බිත්ති පවුරු පදනම් ප්‍රාකාර පර්වත විනිවිදගෙන යනවා. එහි නොගැටි හරියට අහස යනවා වගේ. අහස යනකොට කිසිවක ගැටෙන්නේ නැහැ. අන්න ඒ වගේ. මේ පොළවේ කිමිදෙනවා හරියට වතුරේ කිමිදෙනවා වගේ. වතුරේ ඇවිදිනවා භික්ෂුව හරියට පොළවේ ඇවිදිනවා වගේ. පළඟ පිටින් අහස යනවා කුරුල්ලෙක් යනවා වගේ. බ්‍රහ්ම ලෝකේ දක්වාම කයින් වසන් කරගන්නවා. ඒ කියන්නේ මේ නිමිත්තර සම්බෙදලා මේ කයින්ම කොහොමද දිවි ලෝක 6ටම යන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකේ දක්වා කියන දිවි ලෝක 6. ඊළඟට මහානුභාව සම්පන්න ඉරහඳ පා භික්ෂුව අතින් ස්පර්ශ කරනවා. පින්වත් මහරජා ඒක මේ වගේ දෙයක්. දක්ෂ කුඹල්කරුවෙක්කෝ කුඹල්කරුවෙකුගේ ගෝලයෙක්කෝ ඊතා හොඳින් සකස් කළ මැට්ටෙන් යම් යම් ආකාරයකින් වාජනයක් හදන්න කැමති නම් ඒ ආකාරයේ බඳුන් හදනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා. අන්න ඒ විදියමයි කියනවා. ඒ වගේම ඇක්දල කැටයන් කපන්න පුළුවන් කෙනෙක් හරි යාගේ ගෝලයක් හරි ඇක්දලක් ලැබුණාම විශේෂයෙන් එක එක කැටයන් කපනවා. අන්න ඒ විදිහමයි මේක කියනවා. ඒ වගේම රන් කැටයන් කරුවෙකුගේ ගෝලයකට හරි රම් කැටයන් කරුවෙකුට රණක් ලැබුණාන් පස්සේ යම් වාජනයක් නැත්නම් යම් භාණ්ඩයක් යම් ආභරණයක් නිර්මාණය කරන්න කැමති නම් ඒක නිර්මාණය කරනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා. අන්න ඒ විදිහමයි කියනවා. අන්න ඒ විදිහටම භික්ෂුව ආයුරින් හිත සමාධිමත් වුණාම පිරිසුදුනාම මේ විදිහේ 이르දි ප්‍රාතිහාර්ය ඥානය පිණිස හිත යොමු කරලා ඒ වගේ ඒ විදිහට මේ 이르දි ප්‍රාතිහාර්ය ඥානය උපදවනවා. ඕක තමයි මොකද්ද? පළවෙනි අභිඥාව. ඕකත් ශ්‍රමණ ඵලයක්. භික්ෂුවක් වෙලා කරන්න තියෙන දේවල්. සාක්ෂාත් කරන්න තියෙන පළවෙනි අභිඥාව. ඊළඟට මේ විදිහට හිත හොඳට සමාධිමත් වුණාට පස්සේ හිත එකඟ වුණාට පස්සේ අකම්පිතව පිහිටියට පස්සේ හතරෙන් ධානයේ හොඳට වසඟ කරාට පස්සේ ඒ භික්ෂුව දිව්‍ය ශ්‍රවණය ලබන්න හිත නතු කරනවා. හිතේ පැත්තට නමනවා. එතකොට දිව්‍ය ශ්‍රවණය ලබා ගන්නවා. මානසීය වූ දිව්‍ය වූ දෙයාකාර දුර ළඟ තියෙන ශබ්ද මනාකොට අහනවා. හරියට මේ ළඟ ඉඳලා සක්බේර සුපුරුදු සක්බේර හඬ අහනවා වගේ. මේ ළඟට නලා හඬ අහනවා වගේ මේ සුපුරුදු යම් වීණා හඬක් ඇද්දේ වීණා හඬ අහනවා වගේ. දුර ඈත තියෙන වෙන ලෝකවල දෙවියන්ගේ මිනිසුන්ගේ සද්ද අහනවා. මේ ළඟ ඉඳලා අහනවා. කතා කරන දේවල් ඒවා. ඒ වගේම ඊළඟට භික්ෂුව මේකත් ඒ භික්ෂුව ලබන පැවිදි ඵලයක් ශ්‍රමණ ඵලයක්. ওই විදිහට හිත සකස් වුණාට පස්සේ ඊළඟට ඒ භික්ෂුව හිත නතු කරනවා අනුන්ගේ සිත් දැනගන්න. අනුන්ගේ පර පුද්ගලයන්ගේ පර සත්‍යයන්ගේ සිත් දැනගන්න ඥානෙ උපදවන්න හිත නතු කරනවා. කොහොමද? ඒ තමයි මේ වෙලාවේ මෙයාට තියෙන රාග හිතක්. මේ වෙලාවේ නම් මෙයාගේ හිතේ රාගය නැහැ. මේ වෙලාවේ මෙයාගේ හිත ද්වේෂ හිතක්. මේ වෙලාවේ මෙයාගේ හිතේ ද්වේෂය නැහැ. මේ වෙලාවේ මෙයාගේ හිත මෝහ හිතක්. මේ වෙලාවේ නම් මෙයාගේ හිතේ මෝහය නැහැ. මේ වෙලාවේ මෙයාගේ හිත විසිරලා තියෙන්නේ. මේ වෙලාවේ නම් මෙයාගේ හිත විසිරලා නැහැ. මේ වෙලාවේ මෙයාගේ හිත සමාධිමත් වෙලා තියෙන්නේ. මේ වෙලාවේ නම් මෙයාගේ හිත සමාධිමත් වෙලා නැහැ. මේ වෙලාවේ මෙයාගේ හිත දියුණු වෙමින් යන හිතක්.
මේ වෙලාවේ මෙයාගේ හිත දියුණු වෙන සිතක් නෙවෙයි. කියා ඒ වගේම මේ වෙලාවේ මෙයාගේ හිත කෙලෙසුන්ට වසඟ වූ සිතක් මේ වෙලාවේ කෙලෙසුන්ට වසඟ වෙලා නැහැ කියලා. අන්‍ය පුද්ගලයන්ගේ අන්‍ය සත්‍යයන්ගේ හිතේ ස්වභාවය එයා මනාකොට දැක ගන්නවා. හරියට ඔය වගේද කණ්ණාඩියේ මූණ බලනවා වගේ. කණ්ණාඩියෙන් මුහුණ බලනවා වගේ. නැත්තම් වතුර ජල බඳුනකින් මුහුණ බලනවා වගේ. ජල බඳුනකින් මුහුණ බලනවා වගේ වෙනත් පුද්ගලයන්ගේ වෙනත් සත්වයන්ගේ හිතේ ස්වභාවය මනාකොට දැක ගන්නවා තියෙන සිත්වල ස්වභාවය. ඒ වගේ හොඳට හිත සමාධිමත් වුණාට පස්සේ ඒ වගේම හිත හොඳට පිහිටියට පස්සේ හතරවෙනි ධානයෙන් හිත පදන් වුණාට පස්සේ ඒ භික්ෂුව ඊළඟට අභිඥාවට හිත නතු කරනවා. ඊගාව අභිඥාව ලබන්න හිත නතු කරනවා. ඊළඟ අභිඥාව මොකද්ද? පුබ්බේ නිවාසානුසති ඥානෙ. පෙරගත කළ ජීවිත දකින නුවණ. ඒ කීවෙනි විද්‍යාවද? පළවෙනි විද්‍යාව. කීවෙනි අභිඥාවද? හතරවෙනි අභිඥාව පළවෙනි විද්‍යාව. අනික් ඒවා තුන අවබෝධ ඥානය ලබන්න උපකාර වෙනවද? නැහැ. මේක අවබෝධ ඥානය ලබන්න උපකාර වෙනවා. උපකාර කරගන්න පුළුවන්. ඒකයි මේකට විද්‍යාවක් කියන්නේ. එතකොට කොහොමද ඔන්න කලින් ගත කළ ජීවිත දකින ඥානය ලබන්න ඔන්න හිත නතු කරනවා. සිහිනුවණින් ආපස්සට බලනවා. සිහිනුවණින් ආපස්සට බලනවා. සිහි කරන මනාකොට සිහි කරනවා. ජීවිතයක් සිහි කරනවා. ජීවිත එකක් සිහි කරනවා. දෙකක් සිහි කරනවා. 3ක් 5ක් 10ක් ඊළඟට 50ක් 100ක් 1000ක් 10000ක් ලක්ෂ ගණන් කෝටි ගණන් සිහි කරනවා. ඊළඟට මේ ලෝකේ විනාශ වෙන කල්ප තියෙනවා. ඒකට කියනවා මොන කල්පද? සම්වට්ට කල්ප. මේ ලෝකෙ විවට වෙන කල්ප, හැදෙන කල්ප තියෙනවා. ඒවත් බලන විවට්ට කල්ප. ඔය දෙක එකට කරලා බලනවා සම්වට්ට විවට්ට කල්ප. ඒ විදිහට භික්ෂුව බලනවා. මේ විදිහට තමයි මං ඉස්සර අසවල් තැන හිටියේ. එතකොට මගේ නම මේකයි. ගෝත්‍රය මේකයි. ඒ වගේම හැඩරුව මේකයි. කෑම බීම මෙහෙමයි. දුක් සැප විඳි මෙහෙමයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුනේ. එතනින් අවසන් වෙලා මෙතනයි ඉපදුනේ. එතනින් චුත වෙලා මෙතන ඉපදුනා. එතනදී ගෝත්‍ර නාමය මේකයි. ගෝත්‍රය මේකයි. කෑම බීම මෙහෙමයි. ඇසුරු කලේ මේ අය කියලා ඒ විදිහට තමන්ගේ ජීවිත කතන්දරේ තමන්ගේම කතන්දරේ හොයාගන්න. සාමාන්‍ය ලෝකේ අනුන්ගේ කතන්දර නෙවෙන්නේ. තමන්ගේම කතන්දරේ සොයා ගන්නවා. ඒ විදිහට පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් තමන් ජීවිත ගත කරගෙන ආපු විදිහ බලා ගන්නවා බලනවා. පින්නත් මහරජ ඒක මේ වගේ දෙයක්. පුරුෂය තමන්ගේ ගමෙන් වෙන ගමකට යනවා. ඒ ගමෙන් තවත් ගමකට යනවා. ඒ ගමින් ආයෙත් තමන්ගේ ගමට එනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. මං මගේ ගමින් අසවල් ගමට ගියා. එහිදී මම හිටියේ මෙන්න මෙහිමයි. එහිදී මේ විදිහට තමයි මම වාසය කළේ. ඒ විදිහේ මම වාඩි වුණේ මෙහෙමයි. කතා බස් කළේ මෙහෙමයි. නිහඬව හිටියේ මෙහෙමයි. අතපය හැසුරුවේ මෙහෙමයි. මේවයි කෑවේ බිව්වේ. මේ පුද්ගලයනුයි මං ඇසුරු කළේ කියලා මනාකොට සිහි කරනවා නම් අන්න ඒ විදිහමයි අතීත ජීවිත දකින ඥානෙ උපදවගෙන තමන්ගේ අතීත ජීවිත බලන්න ඒ භික්ෂුව හිත නතු කරලා අතීත ජීවිත දකින්නේ. ඒකත් මේ ජීවිතයේදීම අත්දකින්න ලැබෙන පැවිදි ඵලයක් නැත්නම් ශ්‍රමණෙක් වෙලා කරන්න තියෙන දෙයක්. ඊළඟ කීවෙනි අභිඥාවද? පස්වෙනි අභිඥාව. විද්‍යාවන්ගෙන් බැලුවොත් දෙවෙනි විද්‍යාව. ඊළඟට භික්ෂුව මේ විදියට හොඳට හිත පිහිටියට පස්සේ අකම්පිතව පිහිටියට පස්සේ සමාධිමත් වුණාට පස්සේ හතරවෙනි ධ්‍යානෙ හොඳට හිත පදන් වුණාට පස්සේ පිරිසුදුව බබලන හිතින් ඔනීගාව අභිඥාව ලැබීම පිණිස හිත නතු කරනවා. මොකක්ද ඊළඟ අභිඥාව? දිවස් නුවණ නැත්තම් චුතුපපාත ඥානය. එතකොට මේ භික්ෂු දකිනවා කොහොමද? හීනේ පනීතේ යථා කම්මූපගේ සත්‍ය පජානාති. කර්මයන්ට අනුව සත්‍යයන් උපදින විදිය දකිනවා. කොහොමද?
හීනේ පණීති හීන ප්‍රනීත තැන්වල. ඒ කියන්නේ ආලෝකය හොඳට පතුරවලා ප්‍රසාද චක්කු සියුම් කරලා ඒට මුසු කරාම දිවස හොඳට දිවසින් මේක බලන්න නැත්තම් පේන්න ගන්නවා. යම් තාක් දාලෝකේ පැතුරු ඒ තාක් පේනවා. එතකොට මේ භික්ෂුව ඒ තුල ඉන්න සත්‍යය කර්මානුරූපව චුත වෙන උපදින විදිහ දකිනවා. කොහොමද? හීන ප්‍රනීත තැන්වල හීනේ පණීති. සුගති දුගති සුගති දුගති වල සුවන්නේ දුබ්බන්නේ ලස්සන කැත විදියට යථා කම්මූපගේ සත්‍යය පජානාති. කර්මයන්ට අනුව තමන් සිදු කරගත්තු කර්මයට අනුව සත්‍යයන් උපදින විදිහ චුත වෙන විදිහ දකිනවා. ඒක හරියට මේ වගේ කඳු මුදුනක ඉන්න කෙනෙකුට ඇස් හොඳට ඇස් පේන පුරුෂයෙක් කඳු මුදුනක ඉන්නවා. කන්ද වටේට ගෙවල් තියෙනවා. එතකොට කඳු මුදුනේ ඉඳලා බලාගෙන ඉන්නකොට අර ගෙදරින් මේ ගෙදරට මාරු වෙනවා. ඒ ගෙදරින් මේ ගෙදරට මාරු වෙනවා. ආයෙ වෙන ගෙදරකට මාරු වෙනවා. ඒ විදිහට දකිනවා. අන්න ඒ විදිහමයි මේ සත්‍යය චුත වෙන උපදින විදිහ කර්මානුරූපව චුත වෙන උපදින විදිහ දකිනවා. කොහොමද අහෝ මේ සත්‍යයන් කයින් දුෂ්චරිතය යෙදිලා වචනෙන් දුෂ්චරිතය යෙදිලා මනසෙන් දුෂ්චරිතය යෙදිලා ආර්යයන් වහන්සේලා අපහාස කරලා මිසදුටු වෙලා මිසදුටු දේවල් සමාදම් වෙලා සිටි නිසා ඔවුන් කය බිදී මරණින් මත්තේ කොහෙද අපාය දුර්ගති විනිපාත නම් වූ නිරේ ඉපදිලා ඉන්නවා දකින්නවා. ඒ වගේම මේ භවත් සත්‍යයන් කයින් සුචරිතය යෙදිලා වචනෙන් මනසින් සුචරිතය යෙදිලා ඒ වගේම ආර්යයන් වහන්සේලාට ගරහා කරන්නේ නැතුව ඒ වගේම සමිදුටු වෙලා නැත්නම් සම්මාදිට්ඨියෙන් යුක්ත වෙලා සම්මාදිට්ඨිය යුතු ක්‍රියාවන් සමාදම් වෙලා සිටි නිසා කය බිඳී මරණින් මත්තේ කොහෙද යන්නේ? සුගති සංඛාත ස්වර්ගේ නැත්නම් දිව්‍ය ලෝකෙ ඉපදලා ඉන්නවා දකින්නවා. නැත්නම් දෙව් මිනිසුන් අතර ඉපදලා ඉන්නවා දකින්නවා. ඊළඟට කීවෙනි අභිඥාවද? 6 වෙනි අභිඥාව. 3 වෙනි විද්‍යාව නැත්නම් අවසන් විද්‍යාවත් අවසන් අභිඥාවත්. ඔන්න භික්ෂුවගේ කටයුත්ත ඉවර කරන තැන. ඔහු එයායින් හිත හොඳට සමාධිමත් වුණාට පස්සේ, පිරිසුදු වුණාට පස්සේ, ප්‍රබාස්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මන්‍ය වූ විට, ඊළඟට ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස් වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව සිටි විට, ආශ්‍රවයන් සේවීම පිණිස දක්නා නුවණ පිණිස හිත නතු කරනවා. හිත නතු කරනවා. ආශ්‍රව සේවීම පිණිස හිත නතු කරනවා. හිතේට නතු කරනවා. එතකොට ඔහු මේ දුක නම් වූ ආරි සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මේකයි ලෝකයේ දුක කියලා දුක දැක ගන්නවා. මේයි දුකට හේතුව. මේක තමයි දුකට හේතුව කියලා දැක ගන්නවා. ඊළඟට මේ තමයි දුක් නිරෝධය. දුක නැතිවීම මෙයයි කියලා දැක ගන්නවා. මෙයයි දුක් නිරුද්ධ වෙන මාර්ගය කියලා දැක ගන්නවා. ඊළඟට මෙයයි ආශ්‍රව. මෙයයි ආශ්‍රවයන්ගේ හට ගැනීම. මෙයයි ආශ්‍රවයන්ගේ නැතිවීම. මෙයයි ආශ්‍රව නිරෝධ ගාමිනී මාර්ගය නැත්නම් ප්‍රතිපදාව කියලා දැනගන්නකොට දැක ගන්නකොට එයා කාමාශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙනවා. ඒ වගේම අවිජ්ජාශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙනවා. භවශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙනවා. එහෙම වෙද්දී ආශ්‍රව රහිත වූ සිතක් ඒ භික්ෂුවට ලැබෙනවා. අරහත්ත්වයටපත් වෙනවා. ඉපදීම ෂේ වුණා කීනා ಜಾති වූසිතම් බ්‍රහ්මචාරියම් බඹසර වාසය කියන්නේ නිවන් මඟ සම්පූර්ණ කළා. කතං කරණීයං කලයුත්ත කළා. නාපරං ඉත්තත්තායාති පජානාති. තවත් ඉස්සරහට නිවන පිණිස කළ යුතු යමක් නැහැ කියලා ඒ භික්ෂුව දැනගන්නවා. ඒ විදිහට අවබෝධ ඥානෙම දැනගන්නවා. පින්වත් මහරජේක මේ වගේ දෙයක්. පර්වත මුදුනක ජලාශයක් තියෙනවා. එහි ජලය ඊටා හොඳයි. හරිම ප්‍රසන්නයි. කැළඹිලා නැහැ. එතන ඇති පුරුෂයෙක් ඒ ඉවුර හිටගෙන ජලාශය දෙස බලා සිටිනවා. එතකොට ඔහුට සිප්පි බෙල්ලනු, සක් බෙල්ලනු, කැටක බෙල්ලුතිත් මාළු රංචු ආදියත් හැසිරෙනවා පේනවා. යම් අයුරකින් සිටිනවද, යම් අයුරු දක්නට ලැබෙනවද, එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. මේක ඊටා හොඳ ජලය ඇති හරිම ප්‍රසන්න නොකැළඹුණු දියවිලක්. හරියට නොකැළඹුණු සිතක් වගේ. මෙහි මේ සිප්පි බෙල්ලන්, සක් බෙල්ලන්, කැටක බෙලිති මාළු රංචු හැසිරෙනව නෙවෙයි.
ඉන්නව නෙමෙයි කියලා. ඒ විදිහටම දුකත් හට ගැනීමත් නිරෝධයත් නිරෝධගාමිනී මාර්ගයත් ඒ වගේම ආශ්‍රවත් හට ගැනීමත් නිරෝධයත් ආශ්‍රව නිරෝධගාමිනී මාර්ගයත් දැනගන්නවා දැක ගන්නවා. එතකොට කාමාශ්‍රවයන්ගෙන් භවආශ්‍රවයන්ගෙන් අවිජ්ජාශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙනවා. ඒ භික්ෂුව ආශ්‍රව රහිත හිතකින් වාසය කරනවා. මහරජ අන්නේ විදිහමයි භික්ෂුව අයුරින් හිත සමාධිමත් වූ විට මේ ආශ්‍රව රහිත හිතක් උපදවන්නේ. මෙසේ වදාළ විට වේදේහි පුත්‍ර අජාසත් රජුරෝ අජාසත් මගධ රජුරෝ භාග්‍යතුන් වහන්සේට මේ සෑර කළා. දැන් මේ රැයද දවල්ද? රාත්‍රියේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉතා සුන්දරයි. මේක හරිම සුන්දරයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉතා සුන්දරයි. යටට හරවලා තියපු දෙයක් උඩට හරවලා පෙන්වුවා වගේ. ඊළඟට වහලා තිබු දෙයක් ඇරලා පෙන්වුවා වගේ. ඒ වගේ මම්මුලා වූෙකුට නියම මාර්ගය පෙන්වුවා වගේ. අඳුරේ ඉන්නකොට ඇස්සැත්තෝ රූප දකිත්වා කියලා තෙල් පහනක් දැල්ලුවා වගේ. භාග්‍යතුන් වහන්සේ නොඑක් අයුරින් ශ්‍රී සද්ධර්මයේ වදාලා. ස්වාමීනි මේ මම භාග්‍යතුන් වහන්සේත් සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් ආර්ය මහා සංඝ රත්නයත් සරණ යනවා. ස්වාමීනි මං ගැන අද පටන් දිවි තිබෙන තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සලකනසේක්වා කියලා භාග්‍යතුන් වහන්සේට උපාසක භාවයෙන් ප්‍රතිඥා දීලා රජතුමා මෙන්න මේ විදිහට කියන ස්වාමීනි බාලයෙක් වගේ මම බාලයෙක් වගේ මෝඩයෙක් වගේ අදක්ෂයෙක් වගේ යම්බදු මම ධාර්මික වූත් ධාර්මික රජ කෙනෙකු වූත් පියාණන්ව රාජ ඉසුරු කරන කොටගෙන ජීවිතයෙන් තොර කළා. ඒ වරද මාව යටපත් කරගෙන තිබෙනවා. ස්වාමීනි මාව ඒ වරද යටපත් කරගෙන තිබෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාගේ ඒ වරද මත්ෙහි සංවරය පිණිස වරදක් වශයෙන් පිළිගන්නාසේක්වා කිව්වා. අනේ භාග්‍යතුන් වහන්සේ මගේ ඌ වරදක් වශයෙන් පිළිගන්න කිව්වා. කවුද මේ කියන්නේ? අජාසත් රජුව. භාග්‍යතුන් වහන්සේ වදාලා කොහොමද? ඒකාන්තයෙන් දැන් ඉතින් නිරය යනවා. එහෙමද? මහරජ ඒකාන්තයෙන් බාලයෙක් වගේ, මෝඩයෙක් වගේ, අදක්ෂයෙක් වගේ සිටිමින් කළ ඒ වරද ඔබ යට කරගෙන ගියා තමයි. යම්බදු ඔබ ධාර්මික වූ ධර්ම රාජ වූ නැත්නම් ධාර්මික රජු වූ තම පියාණන් ජීවිතයෙන් තොර කළා නෙව. නමුත් පින්වත් මහරජ ඔබ යම් කලක වරද වශයෙන් දැකලා ධර්මයට අනුව ප්‍රතිකර්ම කරයි නම් ඒකට වරද වශයෙන් දැකලා ධර්මයට අනුව ඒක වරදක් විදිහට දැකලා සමාගන ප්‍රතිකර්ම කරනවා නම් අපි ඒක පිළිගන්නවා පින්වත් මහරජ වරද වශයෙන් දැකලා ධර්මානුකූල ප්‍රතිකර්ම කරනවා නම් මත්තේ සම්වර වෙනවා නම් ඒක ආරි විනේ මේ බුදු සසුනේ අභිවෘද්ධියක්මයි දියුණුවක්මයි. මෙසේ වදාළ විට වේදේහි පුත්‍ර අජාසත් මගධ රජු භාග්‍යතුන් වහන්සේට මේ කරුණ පැවසුවා. එහෙමනම් ස්වාමීනි අපි දැන් යන්න. අපට බොහෝ වැඩ තියෙනවා නේද? බහුකිච්ඡාමයම් බහුකරණීය බොහෝ කටයුතු තියෙනවානේ. පින්වත් මහරජ යම් ගමනකට කල් දන්නවා නම් දැන්නේ ඔබට ඒ කාලයයි ඊට කාලයයි කිව්වා. ඉතින් වේදේහි පුත්‍ර අජාසත් රජුරෝ එතනින් භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා නික්මිලා ගියා. ඒ කාරණේ ඒ දේශනාව අනුමෝදන් වුණා සාදුනාද නම් වුණා. ඒ වගේම අසුනෙන් නැගිට භාග්‍යතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එහෙම පැදකුණු කරලා නික්මිලා ගියපු නොබෝ වෙලාවකින් භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා ඇමතුවා මහණෙනි මේ රජ්ජුරුවන් දහම දකින වාසනාව නැමැති මුල් ගැලවී ගිය කෙනෙක්. කුසල් මුල් වනසගත්තු කෙනෙක්. පින්වත් මහණෙනි මේ රජ්ජුරුවන් දහම දැකීමේ වාසනාව මුළුමනින්ම විනාශ කරගත්තු කෙනෙක්. මොකද කොහොමද විනාශ වුනේ? පින්වත් මහණෙනි ඉදින් මේ රජ්ජුරුවන් ධාර්මික වූ ධර්ම රාජ වූ තම පියාණන් ජීවිතෙන් තොර කළේ නැත්නම් මේ ආසනයේදීම කෙලෙස් රහිත මල රහිත ගැන අපිරිසුදු භාවයෙන් තොර ධම්මැස නැත්නම් සෝතාපන්න භාවයේ ලබලා ඉවරයි. එච්චර ප්‍රඥාවකුත් මෙයාට තිබිලා එච්චර කුසල් දහමකින් ඉපදිලා කුසල් නසාගෙන වැරදි ඇසුරකට වැටිලා භාග්‍යතුන් වහන්සේ මේ වදාලා
සතුරු සිත් ඇති භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනේ සාදු නාද නංවමින් සතුරු සිතින් පිළිගත්තා. ඒ නිසා අප ඉගෙනගත් ඒ සාමාන්‍ය ඵල සූත්‍රයේ නැත්නම් ශ්‍රමණේකු වීමේ ප්‍රතිඵලයේ අග්‍රඵලය ලබන්න හැම දිනාට ඒ නිර්වාණය සාක්ෂාත් කරගන්න දුකින් ඈතර වෙන්න වාසනාව ලැබේවා.